ආයුබෝවන් සුබෝදෑසනක් සියලුම මාධ්‍යවේදී මිතුරුනි අපි ඊටාම ඉක්මනින් කියපු විදිහට මාතෘකාවට යොමු වෙනවා. අපි ඔබට පූර්ව දැනුම් දීම් කීපයක් කළා. විශේෂයෙන්ම දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ඒ වගේම ඔවුන් කරන්නේ මොනවද? ඔවුන් පසුගිය කාලේ කළේ මොනවද? කලන්ට යන්නේ මොනවද කියන එක ගැන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් විදිහට විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල නියෝජිතයන් සමහරු අපිත් එක්ක මේ වෙලාවේ රැඳී සිටිනවා. ඒ සියලු දෙනාට අවබෝධයක් ලබා දීම අපේ යුතුයකම කියලා අපි හිතුවා. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් තමයි පිරිවැය දරන්නේ බොහෝ වෙලාවට මේ අමාත්‍යාංශවල කාරණා කටයුතු වලදී. එතකොට රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින් ඍජු හා වක්‍ර ආකාරයට. හැබැයි මේ බදු මුදල් වලට සිදුවන්නේ මොකක්ද කියන එක ජනතාවට පැහැදිලි කර දීමට මේ පාරදෘශ්‍ය ආකාරයට සාකච්ඡාවක් පැවැත්වීම වඩා වැදගත් කියලා අපි හිතනවා. කාලීනව එළඹෙන සාකච්ඡාවට අමතරව විවිධ අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන්ද කියන එක ජනමාධ්‍යවේදීන්ට අදහස් ලබා ගන්නට සහ තියෙන කුකුසයන් निराකරණය කර ගන්නට මේ සාකච්ඡාව සතිපතා ඉදිරිපත් කරන්න කියලා අපි හිතුවා. අපි ඒ සඳහා තමයි විශේෂයෙන්ම දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමාගේ ඉදිරිපත් කිරීමක් අපි දුටුවා. අපි එතුමාට ආරාධනා කරා තමන්ගේ විෂයපතය ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට අනාවරණය කරන්න, නිරාවරණය කරන්න අවස්ථාව ලබා දෙන්න කියා. එහි ප්‍රතිඵලයක් ලෙසයි අද ඔබ සහ අප හමුවන්නේ. අද අපි ආරාධනා කළා අමාත්‍යාංශයේ ලේකම්තුමියට කුමාරි වීරසේකර මෙනවිය මේ අවස්ථාවට සහභාගී වෙන අපි ඔබතුමිය ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආයුර්වේද කොමසාරිස්තුමා ආචාර්ය එම්.ඩී.ජේ අබේගුණවර්ධන මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙන ඔබතුමාවත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උදාර අතපත්තු මහත්මයාණනි අපි ඔබතුමාවත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අපි දේශීය ආයුර්වේදය ගැන දැනගන්න කලින් විශේෂයෙන්ම ජනතාවගේ බදු මුදල් කොයි ආකාරයෙන්ද පරිහරණය වුණේ පසුගිය මුදල් වර්ෂය තුර කොතරම් වෙන් වුණාද මුදලක් කොතරම් පරිභෝජනයක් කරාද එහි ප්‍රතිඵලය කොයි ආකාරයෙන්ද කියලා අපි ආරාධනා කරනවා ලේකම්තුමියට පැහැදිලි කරන්න ඔබට වැය ශීර්ෂය කොපමණ ලැබෙනවද අමාත්‍යාංශය හැටියට එහි මූලික වශයෙන් වැය කෙරුණේ කොයි වගේ කටයුතු වලට සහ දැනට කරගෙන යන කටයුතු පිළිබඳ මූලික අවබෝධයක් මාධ්‍යවේදීන්ට ලබා දෙන්න කියලා මුලින්ම. හොඳයි ආගමන් සියලු දෙනාටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අප අමාත්‍යාංශයට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒත් එක්කම අමාත්‍යාංශයේ කටයුතු සහ ආපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම හිතනවා අද වෙනකොට දේශීය වෙදකම පිළිබඳව ඒත් එක්කම අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳව කතා කරන්නට මාතෘකාවක් සකස් වෙලා තියෙන්නේ. සෞභාග්‍ය දැක්මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මේ සඳහා වූ වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීම තුලින් තමයි අද දවස වෙනකොට ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් සමග ජනතාවට අපට කතා කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීම පිළිබඳව. ඒත් එක්කම අහපු ප්‍රශ්න එක්ක ගත්තාම ඇත්තටම මේක අපේ රටේ තියෙන වෛද්‍ය ශාස්ත්‍රය එක්ක ගත්තාම බටහිර වෛද්‍ය කර්ම ඒ ශාස්ත්‍රයේ ඇරුණුකොට අපේ ලංකාවේ තියෙන ප්‍රධානම වෛද්‍ය ශාස්ත්‍රය තමයි දේශීය වෙදකම් නැත්නම් ආයුර්වේද ශාස්ත්‍රය. එතකොට මේ ආයුර්වේද ශාස්ත්‍රය එක්ක ගත්තාම ඇත්තටම අපිට වෙන් වෙන ප්‍රතිපාදනය පිළිබඳ කතා කරපුවාම නම් මම හිතන විදිහට අනිකුත් අමාත්‍යාංශ සහ සංසන්දනය කිරීමේදී අපිට වෙන් වෙන ප්‍රතිපාදන ප්‍රමාණය මම හිතනවා ඉතා අඩු නැත්නම් ඉතා ප්‍රමාණාත්මකව මේ සුළු ප්‍රතිපාදනයක් කියන එක තමයි අපේ දැක්ම තියෙන්නේ. හැබැයි අපි මේ ප්‍රමාණය ඉතාමත් හොඳින් කළමනාකරණය කරලා අපිට පසුගිය අවුරුද්දේ නැත්නම් මේ 2021 අවුරුද්ද සඳහා සංවර්ධන කටයුතු සඳහා සාමාන්‍යයෙන් මිලියන 800කට ආසන්න මුදල් ප්‍රමාණයක් තමයි වෙන් කරනු ලැබුවේ. මේ සියලුම මුදල් අපි විශේෂයෙන්ම රෝහල් පද්ධතිය සංවර්ධනය කරන්නට ඒත් එක්කම අපි කවුරුත් දන්නවා අපේ ඖෂධ නැත්නම් ආයුර්වේද වෙදකම නැත්නම් දේශීය වෙදකම රඳා පවතින්නේ ඖෂධත් එක්ක සාකසාරත් එක්ක. ඒක නිසා මේ සාකසාර නැත්නම් ඖෂධ සුලභ කිරීම සඳහා අවශ්‍ය පාරම්පරික වෛද්‍යවරුන්ට ආයුර්වේද වෛද්‍යවරුන්ට ඒ ශාස්ත්‍රයට ඖෂධ සුලභ කිරීම සඳහා අපි මේ ප්‍රතිපාදන වැය කරලා වැඩසටහන් සකස් කරලා තියෙනවා. ඒ අනුව අප වෙත වෙන් වුණු සියලුම මුදල් අපි මේ වෙනකොට උපයෝජනය කරලා ඉවරලා ඒ සඳහා විශේෂයෙන්ම ඔබ දන්නවා අපිට අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් අර කොවිඩ් රෝගයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය මත දේශීය ඖෂධ ජනතාවට ලබා දීම සඳහා විශේෂ ප්‍රතිපාදනයක් වෙන් කරනු ලැබුවා. ඒ ප්‍රතිපාදන හරහත් අපි බස්නාහිර පළාත තුල
වැඩියෙන්ම රෝගේ පැතුණු ප්‍රදේශයට මේ ප්‍රතිකාර ලබා දීම සඳහා ඖෂධ බෙදා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒක නිසා අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවත් අමාත්‍යාංශයක් විදිහට රජයේ විසින් අපට ඒ කියන්නේ ජනතාවගේ බදු මුදල් වලින් අපට වෙන් කරපු ලද මුදල ඉතාමත් කාර්යක්ෂම සහ ඉතාමත් ඵලදායී විදිහට අපි උපයෝජනය කරලා තියෙනවා. කොමසාරිස්තුමනි ඔබතුමාට අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම දේශීය වෙදකම් ප්‍රවර්ධනය සම්බන්ධව මොකද අන් කවර කලකටවත් වැඩිය අපි දැන් කතා කරනවා ලංකාවේ ආර්ථිකය පිළිබඳව බොහෝ වෙලා මේ දිනවල අයවැය විවාදය යනවා අද ඡන්ද විමසීම කරනවා. හැබැයි කොයි ආකාරයෙන්ද දේශීය ආර්ථිකයට ආයුර්වේදයෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? මොකද ලෝක මට්ටමේදී ආයුර්වේදය කියලා කියන්නේ අතිශය ආකර්ශනීය ඉසව බවට පත් වෙනවා විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක මේ විවිධ රටවල් වල තමන්ගේ ආයුර්වේදීය ක්‍රම සම්බන්ධව තමන්ට ආවේනික ක්‍රම සම්බන්ධව ලොකු ප්‍රයත්නයක් දරනවා අලුත් මූල්‍ය ආයෝජනයන් ලබා ගන්න. නමුත් දැන් සංවර්ධනය සඳහා යන ඉලක්කගත වෙලදී සමහර අමාත්‍යාංශ වියදමක් පමණයි ලබා ගන්නෙ. නමුත් ඔබ ආදායම් එකතු කරන්නට යම්කිසි සැලැස්මක් තියනවාද? මොකද මුදල් අමාත්‍යතුමාගේ ප්‍රකාශයේදීත් කියවුනේ සමහර අමාත්‍යාංශ පරිභෝජනයට විතරයි ඉන්නේ කියලා තමයි. ඒවා සේවා සම්බන්ධ ආයතන වෙන්නත් පුළුවන්. ආයුර්වේදය පරිභෝජනයක් සඳහා පමණක්ද එහෙම නැත්නම් මුදල් උත්පාදනයක් රටට ලබා දෙන්න උත්සාහ කරනවාද? කොහොමද අලුත් සැලැස්මක මොනවා හරි තියෙනවද? ඔව් අපි සම්මත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කතාව ආරම්භ කරමු. මම හිතන්නේ ඔබ හොඳ ප්‍රවේශයක් තමයි මා වෙත යොමු කරලා තියෙන්නේ. දේශීය වෛද්‍ය අංශය සහ දේශීය වෛද්‍ය අංශයේ කොහොමද රටේ ආර්ථිකයකට බරක් නොවේ පවත්වාගෙන යන්නේ කියන එක. අත්‍තරම ගත්තොත් මේ දේශීය වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ ආයුර්වේද කියලා කියන්නේ ජීවන දර්ශනයක්. එතකොට මේ ජීවන දර්ශනය තුළ අපි මුදල් වියදම් කරනවට වඩා අපිට පුළුවන් මේක ආයෝජනයක් එහෙම නැත්නම් අපේ ධනය රැස් කරගැනීමේ ක්‍රියාවලියක් විදිහට තමයි මේ වෛද්‍ය ක්‍රමය පාවිච්චි කරන්නේ. එතකොට අපි අපේ අමාත්‍යාංශ ලේකම්තුමිය සඳහන් කර ආකාරයට මේ අපේ පරිසරයත් එක්ක බැඳුණු පරිසරයේ තියෙන ගහකොළ සහ මහ පොළොවේ තියෙන දේවල් තමයි භාවිතා කරන්නේ. එතකොට අපි එවැනි කටයුත්තක් කරගෙන යනකොට මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ අපි මේක සංරක්ෂණය කියන කාරණය තමයි අපේ ප්‍රමුඛව ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒකට සරල උදාහරණයක් ගත්තොත් අපේ වෛද්‍ය ක්‍රමය තුළ ඔබ අහලා ඇති අපි ගහක මුලක් ගත්තත් ගන්නේ විධිමත් වූ ක්‍රමවේදයකට. ඒ කියන්නේ උතුර පැත්තට ගිය මුලක් එහෙම නැත්නම් අපි කාලයක් වෙන් කරලා තියෙන මෙන්න මේ වෙලාවට තමයි මේක ගන්න කියලා. ඒකෙන් තමයි අපි මේ සංස්කෘතිමය දායාදය තුළ මේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය මේ පරිසරයේ සංරක්ෂණයත් එක්කම මේ ගමන යන්නේ. ඉතින් මේ පරිසරයේ සංරක්ෂණය සහ මේ දේශීය වෙදකම මේ ජීවන දර්ශනය කියන තුල අපිට පුළුවන් අර වෙනත් වෛද්‍ය ක්‍රමවල විශාල වශයෙන් මුදල් වියදම් කරලා කරන දේවල් වලට වඩා මේ ධනය උත්පාදනය කරන කියන පැත්තට සංකල්පය තුළ ඉඳගෙන අපේ සෞඛ්‍ය සංරක්ෂණය කරගෙන අපේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කරගන්න. ඉතින් ඒකත් එක්ක තමයි ඔය අපි දැන් මේ දිනවල ඔබ සඳහන් කර ආකාරයට අයවැය විවාදයන් තුළදී රටේ අනිකුත් දේශපාලන මතිමතාන්තර තුළදී සාකච්ඡාවලදී බොහෝ විද්වතුන් මේ අදහස් දක්වන්නේ මේ දේශීය වෛද්‍ය ක්‍රමය මේ රටට ආදායම් උත්පාදනය කරගැනීම හැකි මාර්ගයක් තුළ තමයි ගමන් කරන්නේ කියලා. ඉතින් අපේ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව අපි මේක හොඳට අවබෝධ කරගෙන තමයි අපේ මේ පළාත් සභාවල තියෙන අපේ ප්‍රාදේශීය අපේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වෙලා විශේෂයෙන්ම මේ අපේ ශාක පද්ධතිය සංරක්ෂණය කර ගැනීම සහ ඒ තුලින් අපේ ආර්ථිකයට කොහොමද දායකත්වයක් ලබා ගන්නේ කියන කාරණයට විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය ඒක දේශීය හෝ විදේශීය වෙන්න පුළුවන්. ඒ තුලින් අපේ අවශ්‍යතාවයත් ඉටු කරගෙන මේ ශාක වලින් අපි ගන්න දේවත් අරගෙන ඒ තුලින් පරිසරයට සහ සමාජයට ලබා දී හැකි කාරණා සම්බන්ධයෙන් අපි අවබෝධ කරගෙන ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි ඒකත්වය හා බැඳිච්ච කාර්යයක් තමයි මේ සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය තුලත් අපේ ආධ්‍යාත්මික පැත්ත අපි ගොඩක් අවධානය යොමු කරලා තියෙනවා. මොකද මිනිසාගේ සෞඛ්‍ය කියන එක මේ රෝග වලට ප්‍රතිකාර කරනවට වඩා ඊට එහා ගිය දෙයක් විදිහට තමයි අපේ වෛද්‍ය ක්‍රමයන් තුල විශ්වාස කරන්නේ. ඉතින් මේ විශ්වාසයන් තුල මේ ආධ්‍යාත්මික නැත්නම් මේ ස්පිරිචුවල් හෙල්ත් කියන එක ගොඩනගන්න නම් අපිට හොඳ මානසිකතාවයේ සුරක්ෂිතතාවය ඇති කර ගන්න වටපිටාවක් නිර්මාණය කරන්න ඕන. ඉතින් දැන් අපි දන්නවා අපේ රට අපි ආගන්තුක සත්කාරයේ බොහොම ලැබි රටක්. අපේ ආගන්තුක සත්කාර ක්‍රමවේද නිතා විශිෂ්ටයි. ඒ වගේම අපේ ආහාර රටාව අපේ අනිකුත් භෝජන රටාවල් එහෙම ඒක ලෝකයේ සුවිශේෂී කලාපයක් තුළ වෙනස්ම ආකාරයකින් තමයි වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ ටික ඉදිරියට වර්ධනය කරගෙන යාම තුළ අපි අපේක්ෂා කරනවා ඒ තුලින් මේක අපිට විදේශ විනිමයන් උපයා ගැනීමේ මාර්ගයක් තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි බොහෝ විට යැපෙන්නේ අපේ වෛද්‍ය ක්‍රමයේ යැපෙන්නේ මේ පොළවේ හැදෙන මේ ශ්‍රී ලංකා දීපය තුල හැදෙන ගහවැල් වලින් තමයි අපි මේ අපේ අවශ්‍යතාව සපුරා ගන්න.
ඉතින් අපේ වෛද්‍ය ක්‍රමයේත් කියලා තියෙනවා මේක සාත්මයේ තියෙන්නේ මේ අපිට ආසන්නයේ ලැබෙන අප වටපිටාවේ තියෙන දේවල් ගත්තොත් තමයි අපිට ඒක හොඳ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට ආනයනය කියන එක ගැනට වඩා අපේ රට තුල තියෙන දේවල් තව සංවර්ධනය කරගෙන ගුණාත්මකව වැඩි කරගෙන අපි අපනයන ඉලක්කයන් කරා අපිට මම හිතන්නේ ඉස්සරහා සාකච්ඡා කරන්න අපිට සූදානම් ඉන්නවා. ඒ සඳහාත් අපි යොමු වෙන අපේක්ෂා කරලා තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපේ ළඟ තියෙන මේ සංස්කෘතියම බැඳියාව අපේ වෛද්‍ය ක්‍රමයේ තියෙන සුවිශේෂකත්වය සහ මේ දායාදයන් එක්ක තමයි මේ රටේ මේ තියෙන ආර්ථිකයේ මේ ඉලක්ක ජය ගැනීම සඳහා මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ අනන්‍යතාවයන් අපි භාවිතා කරලා ඉතා සැලසුම් සහගතව දියත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම මේ වෙන විට අමාත්‍යාංශයේ දීපු මඟ පෙන්වීම එක්ක අපි විශේෂ වැඩසටහන් ව්‍යාපෘති රාශියක් සැලසුම් කරගෙන තියෙනවා. අපි මම හිතන්නේ අපි ඉදිරියේ සාකච්ඡාවලදී අපිට ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන් කොහොමද අපි මේ සැලසුම් එක්ක මේ ආර්ථිකය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුළ රටට දායාදයක් ඇති කර දෙන්නේ කියන කාරණය. ආචාර්ය අබේගුණවර්ධන මහත්මයා ආයුර්වේද කොමසාරිස්තුමායි කතා කළේ. අපි ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උදාර අතපත්තු මහත්තයා යොමු කරන්නේ මේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කියලා කියන්නේ මොකක්ද? අපි දැකලා තියෙනවා ඔය ක්ලිනික්ස් ඩිස්පෙන්සරි හැමතැනම තියෙනවා. හැබැයි ඒවා ඔක්කොම බටහිර වෛද්‍ය කණ්ඩායම් විශේෂම රට තුල ප්‍රධාන ජනතාවගේ තියෙන්නේ ප්‍රධාන විකල්පයයි ආයුර්වේදය කියන එක තාමත් මතයක් විදියට. හැබැයි ප්‍රධාන වෛද්‍ය ධාරාව බවට පත්වන්න නම් ප්‍රජා සෞඛ්‍ය පද්ධතියට ඇතුල් වෙන්නට ඕනේ. විශ්වාසය ගොඩනගා ගන්නට ඕනේ. එතකොට මොකද්ද ඔබ නිර්දේශ කරලා තියෙන්නේ කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ අපිට පැහැදිලි කරලා දෙන්න ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ක්‍රමය කියලා ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයාගේ කාර්යභාරය මේ වන විට අපිට බොහෝ සෙයින් දැක ගන්න හම්බුණා මේ වසංගත තත්ත්වයේ හමුවේ. මොකද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයා කියන්නේ බිම් මට්ටමින් අපේ මහ ජනතාව ළඟට යන පුද්ගලයා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයෙක් සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තුළ සෑම ගමකටම සෑම ප්‍රදේශයකම මහ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා කැපෙලා සේවය කරනවා. ඒ වගේම තමයි රෝගී සත්කාර සේවාව, ඒ වගේම තමයි නිවාරණ සේවාව. මෙතනදී වැඩිපුරම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයාගේ කාර්යභාරය වෙන්නේ නිවාරණ සේවාව කියන එක. ඒ කියන්නේ රෝගියෙක් අපි රෝග වෙන්න කලින් අපි ආයුර්වේදික කියලා තියෙන කොමසාරිස්තුමා පැහැදිලි කර විදිහට නිවාරණ සේවාව තමයි අපිට වැදගත් වෙන්නේ නිරෝගී පුද්ගලයාගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීම. ඉතින් මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයාගේ කාර්යභාරය වෙන්නේ මේ නිවාරණ සේවා කටයුතු තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. අපි දන්නා පහුගිය වසංගත කාලවකවානුව තුළ මහ ජනතාවගේ ප්‍රතිශක්තිකරණය නන්වාලීම සඳහා මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයාගේ ඉතා කාර්යභාරයක් සිද්ධ වුණා. ඉතින් බිම් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ පළාත් මට්ටමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයා සේවාවන් රසක් ඉෂ්ට කරනවා. මූලික ප්‍රාථමික වෛද්‍ය සේවාව සපයන්නේ මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයා තමයි. හොඳයි අපි මේකේ සංඛ්‍යාත්මකව දැනගන්න කැමතියි. මොකද අපේ මාධ්‍යවේදීන්ට අපි තව සුළු මොහොතකින් ප්‍රශ්න වලට විවෘත කරනවා. ආයුර්වේද කොමසාරිස්තුමා හෝ ලේකම්තුමීට අවස්ථාවක් තියෙනවා. කොහොමද ආයුර්වේද සාමාන්‍ය ප්‍රජාවත් එක්ක ගැටෙන අවස්ථා කොච්චර තියෙනවද? එහෙම නැත්නම් රෝහල් පද්ධතිය කොහොමද? කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු කොච්චර ඉන්නවද? වෛද්‍ය ශිෂ්‍යයන් සහ අධ්‍යාපනික පසුබිම ඔබේ ආයතනය හරහා නියාමනය වෙන්නේ. අපි ඒ ගැන තොරතුරු දැනගන්න කැමති. පොදුවේ ඔබතුමාලටම පුළුවන් උත්තර දෙන්න මේ ප්‍රශ්නෙට. හොඳයි මම හිතන්නේ ඒකත් ඇත්තටම ජනතාවට පණිවිඩයක් විදිහට දෙන්න හොඳම අවස්ථාවක්. ඇත්තටම අපේ ආයුර්වේද වෛද්‍ය සේවය කියන්නේ දීපවියත් සේවාවක්. එතකොට අපිට සමස්ත අපේ මධ්‍යම රජයේ ඉන්න වෛද්‍යවරුන් සහ ඒත් එක්කම මේක විමධ්‍යගත විෂයක් විදිහට පළාත් සභාවල ඉන්න වෛද්‍යවරුන් එක ගත්තාම අපගේ සමස්ත වෛද්‍යවරු ප්‍රමාණය 2706කට සීමා වෙනවා වෛද්‍යවරු. ඒක ඇතුලේ අපි ඔය කතා කරපු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුත් ඇතුළත් වෙනවා. ඒත් එක්කම ගත්තාම අපේ රෝහල් පද්ධතිය ගත්තාම අපේ මධ්‍යම රජයේ අපි ශික්ෂණ රෝහල් සහ පරිවේෂණ රෝහල් පද්ධතිය පවත්වාගෙන යනවා. ඒ එක්කම ගත්තාම අනික් පැත්තෙන් අපි පළාත් රෝහල් ඒත් එක්කම දිස්ත්‍රික් රෝහල් ග්‍රාමීය රෝහල් ඒ එක්කම අපි සමහර වෙලාවට ටිකක් අඩුවෙන් කතා කරනවා මේ පළාත් පාලන ආයතනවල කෙරෙන අපේ සේවාව පිළිබඳ. පළාත් පාලන ආයතනවලත් අපේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. එතකොට ඒක ඇත්තටම මේ පළාත් පාලන ආයතනවල තියෙන අතුරු ව්‍යවස්ථාවන් සමග ඒකාබද්ධව මේ කටයුත්තත් ජනතාවගේ රෝග නිවාරණ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ අනුව මේ වෛද්‍ය සේවය බිම් මට්ටමට යන්න ඉතාමත් හොඳ ජාලයක් සකස් වෙලා තියෙනවා. ඒ ජාලයේ ප්‍රතිඵල ඇත්තටම අපි පහුගිය දවස්වල දැක්කා. අපි අර නිවෙස්ගත කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර පද්ධතියේදී ඒ වැඩසටහනේදී අපේ දීප්තිවක්තව සිටින 1300කට ආසන්න ප්‍රමාණයක් වෙන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්
ඔවුන්ගේ දිවා රාත්‍රී නොබලා මේ සේවාව සැලසුවා. අපි සංඛ්‍යාලේඛන දත්ත එක රැස් කරගෙන තියෙනවා. ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකට අපි නිවෙස්ගත කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර දීලා තියෙනවා. ඒත් එක්කම ගත්තාම ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකට අපේ සුවධාරණී ඇතුළු ඖෂධ බෙදා හැරීම අපි කරලා තියෙනවා. එතනදී තියෙන සුවිශේෂීම කාර්යය තමයි මේ සියල්ලම කරලා තියෙන්නේ අපේ අර ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාම ගෙදරට ගිහිල්ලා දොරට තට්ටු කරලා නැත්නම් ගේට්ටුවේ තියලා ඍජුව සම්බන්ධ වෙලා තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙතන තියෙන අපි දකින ප්‍රජා සෞඛ්‍ය සේවාවේ අපේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවාව ඊතරම්ම උසස් විදිහට ඔවුන් ඒ සේවාව සලසලා තියෙනවා. කිසිම වෙලාවක අද පණිවිඩයක් ආවා නම් මේ නිවසේ කොවිඩ් රෝගියෙක් අද ඉන්නවා කියලා ඉවරලා අද දවස තුලම ඔවුන් ප්‍රතිකාරයට ගිහිල්ලා ඉවරලා ඖෂධ ටික ලබලා දීලා තියෙනවා. අපි ළඟ තියෙන සංඛ්‍යාලේඛන තොරතුරු අනුව ඒ ප්‍රමාණයෙන් තාමත් සුළු ප්‍රමාණයක් තමයි රෝහල් ගත කරලා තියෙන්නේ. ඒ නිසා මේ සංඛ්‍යාව සුළු වුවත් සංඛ්‍යාත්මක ගත්තහම හිතෙනවා ඇති මේ සංඛ්‍යාව සුළුයි. නමුත් ඒ සුළුවත් ඔවුන් තමන්ට හිමි ග්‍රාම නිලධාරී වසම් වල බිම් මට්ටම දක්වා ගිහිල්ලා දැනුවත් කිරීම කරලා ඒත් එක්කම මේ වෙනකොට අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන හැම පළාතකම පාසල් ආරම්භ කරනු ලැබුවා. ඒ නිසා අපි හැම පාසලකටම ගිහිල්ලා අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ගිහිල්ලා කොහොමද දරුවෝ හැසිරෙන්න ඕනේ, දෙමාපියෝ කොහොමද කියලා ඉවරලා පාසල් පද්ධතිය තුල කොහොමද මේ බෝවන රෝග වලින් වළක්වන්නේ කියන වැඩසටහනත් අපි ක්‍රියාත්මක කරනවා. ඒක නිසා අර විහිදුණු බිම් මට්ටමටම ගිය ජාලයක් එක කටයුතු කරන නිසා ඉතාමත් හොඳ සෞඛ්‍ය සේවාවක් විදිහට අපි සක්‍රියවත් වෙලා තියෙනවා. අපිට මතකයි ජනාධිපතිතුමා විශේෂයෙන්ම කොවිඩ් නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන්ම ආයුර්වේද අමාත්‍යතුමාට දීපු උපදේශය තමයි එන්නත් සාර්ථකව එන්නත් ව්‍යාපාරය එන්නත් කඩිනම් කරන්නේ කාර්යක්ෂම කරන අතරතුරේදී දේශීය ආයුර්වේදය හරහා පුද්ගලයන්ගේ රටවැසියාගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න කියන එක. මේ දෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම අමාත්‍යතුමාට අවබෝධ කරලා දුන්නා. ඒක පහළට ක්‍රියාත්මක වුණා අප දන්න ආකාරයට. අපිට දැනගන්න ඕනේ කොමසාරිස්තුමාගෙන් විශේෂයෙන්ම මේ බටහිර වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් අතර අපි එකම දිශාවකට ගමන් කරාට එක අවස්ථාවකදී තියෙනවා ගැටුමක් ඇති කරන. රෝහල් පද්ධතිය වෙන්න පුළුවන් පුද්ගලයන් අතර නෙමෙයි පුද්ගලයන් තෝරා ගන්නවා තමගේ එක සහ දෙක මොකක්ද කියන එක. නමුත් දැන් අපි ශිෂ්‍ය ප්‍රජාව දකිනවා MBBS උත් කරලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් සමත් කරගන්න උත්සාහ කරන ශිෂ්‍යයන් අපි දකිනවා. එහෙම නැත්නම් මේ දෙක ගැන පරීක්ෂණ කරනවා. විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ විශේෂඥ වෛද්‍යවරු ආයුර්වේදයේ තියෙන මූලික ලක්ෂණ වලට අවධානය යොමු කරමින් කතා කරනවා. මේ දෙක වෙන්ව පවත්වා ගැනීමටද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දැක්ම තියෙන්නේ. ඒකට එකතු කරන එකද තියෙන්නේ. එහෙම නැත්නම් හයිබ්‍රිඩ් ක්‍රමයක්ද? ඇත්තටම ඒක හයිබ්‍රිඩ් ක්‍රමයක්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපි සාකච්ඡා කරන්න ඕන කොහොමද මේ දැනුම සම්බන්ධ කරගෙන අවසාන ප්‍රතිඵලය ජනතාවට ලබා දෙන්නේ කියන කාරණය. ඒතකොට ඇත්තට මේක තීරණය වෙලා තියෙන්නේ අපේ පුද්ගලයන්ගේ ආකල්ප මට්ටම. ආකල්ප මට්ටම තීරණය කරගන්නේ ඔවුන් ලබන අධ්‍යාපනය සහ අධ්‍යාපනය ක්‍රමයේ සැකස්ම අනුව. ඉතින් බොහෝ වෙලාවට විද්‍යාව හදාරලා මේ උසස් අධ්‍යාපන දරුවෙක් අර විද්‍යාත්මක ක්‍රමවේදය තුල තමයි හිතන්න උත්සාහ කරන්නේ. හැබැයි දේශීය වෛද්‍ය ක්‍රමය සහ මේ ආයුර්වේදය කියලා කියන්නේ දර්ශනයක් තුල යන ගමනක්. ඉතින් මේ දර්ශනය තුල තියෙන කාරණා සමහරලාට අපිට අර නව විද්‍යාත්මක ක්‍රමවේදයන් තුල පැහැදිලි කරන්න අවබෝධ කරගන්න ටිකක් අපහසුයි. හැබැයි අපි දැනුම ලබා ගන්නකොට අපේ වියත් බව වැඩි වෙනකොට අපිට මේක තේරෙන්න ගන්නවා මේකේ තියෙන හරය මෙන්න මේකයි. අපි එහෙනම් ඒ හරය තේරුම් අරගත්තන් පස්සේ පුළුවන් අපිට මේක තුල ඒ තියෙන වටිනාකම් ටික අරගෙන ඉවරලා ජනතාවට වඩා හොඳ සේවාවක් දෙන්න. ඉතින් ඒ නිසා තමයි දැන් ඔබ සඳහන් කර ආකාරයට මේ නව මේ විද්‍යාර්ථීන් දැන් මේ බොහෝ දෙනෙක් මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ සුවිශේෂතා ජනතාවට තේරෙන ආකාරයට විග්‍රහ කරන්න මේ උත්සාහ කරන්න මේ දවස්වල එළඹිලාත් සිටින්නේ. ඉතින් අපිට ඒක හොඳ අවස්ථාවක් ලැබුණා අමාත්‍යාංශ ලේකම්තුමිය සඳහන් කර ආකාරයට මේ කොවිඩ් වසංගතය. මොකද ලෝකෙටම නැවත අවබෝධයක් ලැබුණා මේ අපි ඉන්න ස්ථානයේ සිට නැවත මේ සම්බන්ධව හැරි බැලිය යුතුයි කියලා. ඉතින් දැන් මේ පසුගිය දශකයේ විතර තුල වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මේ දේශීය වෛද්‍ය ක්‍රමයන් තුල තියෙන මේ අපි සඳහන් කරන මේ දර්ශනයක් තුල සඳහන් කරන මේ ක්‍රියාකාරකම් විද්‍යාත්මකව කොහොමද ජනතාව තුළ ගෙනහල්ලා මේ ජනතාව දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න කියන කාරණේ. ඉතින් එතකොට ඒකට අදාළව තමයි මේ වෙනිට ගොඩාක් පරිශන සහ ඊට අදාළ නිෂ්පාදනයන් සහ ඊට අදාළ ක්‍රමවේදයන් මේ ජනතාව තුළට ක්‍රමක්‍රමයෙන් ගලාගෙන යන්නේ. ඉතින් මේ ගලාගෙන යාම තුල අවසානයෙන් පත්වන ඵලය තමයි ජනතාවට හොඳක් ඇතිවීම.
ඉතින් ඒක අපි මේ මෑත කාලේ අපි දැක්ක අපි අපේ රෝහල් පද්ධතිය තුල අපි ඇඳන් 1555කින් අපේ රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරලා දෙන විට බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයන් ඇවිල්ලා අපත් සමග අත්වැල් බැඳගෙන ඔවුන්ගේ දායකත්වයේ මඟ පෙන්වීම සහ මේ කළමනාකරණය කර ගැනීම සම්බන්ධව අපත් සමග එකතු වෙලා මේ කළමනාකරණය හොඳට කරගෙන ගියා. ඒ කියන්නේ ඒ අධීක්ෂණයන් යටතේ අපේ ඖෂධ පන්තිීන් යෙදීම ඊට පස්සේ පසු සංකූලතා අවස්ථා පාලනය කර ගැනීම සහ ඒ රෝගී අවස්ථාවන් වලදී එන සංකූලතා අවම කර ගැනීම වැනි කාර්යයන් වලට අපිත් එක්ක එකතු වෙලා යම්කිසි විශාල වැඩ කොටසක් කරා. එහි ප්‍රතිඵලය මේ රටට තමයි. ඒ වගේම ලෝකයටත් අපි දැන් මේක කියනවා මේ තුල තියෙන මේ ඒකාබද්ධ ප්‍රවේශයන් තුල ගොඩක් දේවල් අත් කරගන්න පුළුවන්. එතකොට අපිට ඒ සඳහා ලොකු වීදමක් දරන්න වෙන්නේ නැහැ. අපි මේ දෙපැත්තකට වෙලා ඉන්නවට වඩා මේ කියන කාරණාත් එක්ක මේ දැනුම පද්ධතිය තෝරාගෙන මේ ගමන ගියොත් අපිට මේ අවසාන ප්‍රතිඵලය අපිට ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒතර අපි දන්නවා දැන් මේ මම උදාහරණයක් ගන්නම් අපි මේ සමාජයේ හැමතිස්සෙම මේ කොවිඩ් වසංගතය ගැන කතා කරන නිසා මේ කොවිඩ් රෝගීන් බොහෝ වෙලාවට මිය යන්නේ බෝනවන රෝගීන් තියන අය. ඒතර බෝනවන රෝගී නැති අය. ඒතර බෝනවන රෝග හැදීම සම්බන්ධව විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයන් තුල තමයි සාකච්ඡා කරන්නේ මේ අපේ නිවාරණ සේවාව. අපේ අර වෛද්‍ය උදාර අතපත් මහත්මයා කිව්වා වගේ අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් මේ ගෙවල් ගානේ ගිහිල්ලා කියන්නේ අපි මේ බෝනවන රෝගවලට විශේෂයෙන්ම හදාගන්න තු ඉන්නේ කොහොමද කියන එක. එහෙමනම් අපි එතනදී වඩා සැලකිලිමත් වෙන්න අපේ ආහාර රටාව. ඒ කියන්නේ අපේ කට පාවිච්චි කිරීමත් එක්ක තමයි මේ බෝන් රෝග වලට අපි අවසානයෙන් ගොදුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අවසානයේ වෙන්නේ අපි මෙවැනි හදිසි වෛරස් ආසාදන හෝ වෙනත් ආසාදනයක් ආවහම ඒ බෝනවන රෝගයන් වලින් පෙරෙන අය තමයි ඉක්මනින් Taman ජීවිත අහිමි කරගන්නේ. ඉතින් ඒ නිසා මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්න මේ කියන කාරණා අපේ ආහාර මාර මුලින් සඳහන් කළාකට අපේ ආහාර සංස්කෘතිය. එතකොට අපි කන වේලාව සහ කන ප්‍රමාණ ආදී ඒ කාරණා ගැන වඩාත් මේ අපේ චින්තනයන් තුල තියෙන අදහස් සමාජගත කිරීම තුලින් අපිට මේ අනාගත व्यसනයන් නැත්තම් අපි අපේ මේ තියෙන දැන් මේ රටවල් බලපාලා තියෙන මේ මధుමේහ තත්වයන් හෘද රෝග ආඝාත තවත් ස්නායු රෝග මේ හන්දිවල තියෙන ප්‍රශ්න මේ සියල්ලකටම උත්තර අපිට හොයාගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට දැන් අපේ ප්‍රතිකාර සහ අපේ මේ අදහස් ප්‍රකාශ කිරීම වලදී සමහර ජනතාවට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක වෛද්‍යවරයාට තේරෙනවා දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉන්න අයට. නමුත් අනිත් අයට තේරෙන්නේ නැහැ. මොකද අපේ සමාජය තුල මතයකුත් තියෙනවා සමහරලාට මේ අපේ දේශීය වෛද්‍ය ක්‍රම වලට යනකොට ලෙඩේ වැඩි කළා තමයි අඩු කරන්නේ කියලා. නෑ එහෙම එකක් නෙවෙයි ඇත්තටම සිදුවන්නේ. එහෙම එකක් අපේ වෛද්‍ය ක්‍රමයන් තුල ඇත්තම නැහැ. ඉතින් මෙන්න මේක ඔය විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදයන් තුල ජනතාවට පහසුවෙන් තේරෙන ආකාරයට යෑම තුල තමයි මේ කටයුත්ත වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඇලොපැති වෛද්‍ය ක්‍රමයේ සහ මේ දේශීය වෛද්‍ය ක්‍රමයන් තුල ඒකාබද්ධ ප්‍රවේශයක් තුල අපිට යන්න පුළුවන් නම් මම හිතන්නේ එහි ප්‍රතිඵලය ජනතාවට මම හිතන්නේ මේ වෙන විට ඒක ඇත්තටම රටක් විදියට අතිගරු ජනාධිපතිතුමා අපිට පෙන්ලා දීලා තියෙන මේ ක්‍රමවේදයන් තුල අපි දැන් ඒක ළඟා කරගමින් ඉන්නේ. අපේ සාර්ථක ප්‍රතිඵල තව වසර කිහිපයක් තුළ අපිට මම හිතන්නේ අත්කර ගැනීමට හැකියාවක් ලැබේ. ඒ වගේම මම මෙතනදී අවස්ථාවක් කරගන්නවා දැන් අපි කොවිඩ් වසංගතයෙන් මේක ආරම්භ කරා වගේම විශේෂයෙන් ආඝාතවනි තත්ත්වයන් වලදී ඉදිරියට අපිට පුළුවන් නම් මෙහෙම කණ්ඩායම් දෙක එකට එක තැනක එකතු වෙලා යන්න පුළුවන් නම් එහි අවසාන ප්‍රතිඵලයක් අපේ ජනතාවට හොඳ සාර්ථක අත්දැකීම් වලට යන්න පුළුවන්. මම හිතන්නේ මේ වෙන විටත් අපේ මේ කටයුතු දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ අභිප්‍රාය. අපි මේ මහ ජනතාවගේ මුදල් වීදම් කරගෙන අපි ජනතාවට සේවය සැලසීමේදී අපි අර පෙරට වඩා නව ක්‍රමවේදයන් නව මානයන් වෙත යන්න තමයි මේ උත්සාහය කරන්නේ. මම වෛද්‍ය උදාර අතපත්‍ර කතා කරන්නේ මේ වෙලාවේ විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරු පහුගිය දවස්වල තීරණාත්මක මන්සන්දියකට පැමිණුණා ලංකාවේ පෝෂණ රටාව සම්බන්ධව. අපි කාබනික ගොවිතැන ගැන රටේ ආකල්පයක් වතු වුණා. ඊට පස්සේ වකුගඩු රෝග, නිදන්ගත රෝග, නිල්දරූපත් මේ වගේ දේවල් රසායනික භාවිතයන් එහෙම නැත්නම් ඒ අපේ ආහාර රටාවට එකතු කරන කෘතිම එකතු කරන දේවල් පිළිබඳව සක්‍රීය සංවාදයකට බටහිර වෛද්‍යවරුන් මාධ්‍ය ඉදිරියට ආවා. ඔබ හිතනවාද දේශීය ආයුර්වේදයේ පෝෂණ රටාවත් එක්කනම් අපි ස්වභාව ධර්මයත් එක්කනම් වැඩ කටයුතු කරන්නේ මේ නැගීගෙන ආපු රසායනික සහ කාබනික කියන විවාදයේදී දේශීය වෛද්‍යවරු සාධාරණයක් ඉෂ්ට කළා කියලා ඔබේ යුතුයකම ඉෂ්ට කළා කියලා ඒ සටනේදී? ඔව් ඇත්තටම මම හිතන්නේ අපේ කොමසාරිස්තුමාත් ඉස්සලා සඳහන් කර පරිදි අපිට හොඳ ආහාර සංස්කෘතියක් තිබ්බ මිනිස්සු. ඉතින් අපි හොඳ ආහාර සංස්කෘතියක තමයි හිටියේ. ඒතර මේ ආහාර සංස්කෘතිය තුල අර ඔබ කිව්ව
රසකාරක වර්ණකාරක අපි යොදාගත්තේ නැහැ. අපිට හොඳ රසකාරක තිබ්බා. අපි ඒවා තමයි පාවිච්චි කරේ. ඉතින් අපිත් මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරද්දී අපි හැමදාම අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයාගේ කාර්යභාරය වුණේ මේ ගම්මට්ටමින් අපි දැනුවත් කරේ මේ අපේ ආහාර සංස්කෘතිය තුල අපි ජීවත් වෙමු. ඒ වගේම තමයි අපිට හොඳ දිනචර්යාවක් තියෙනවා. ඒ කියන්නේ අපි උදේ මොනවද අපි නැගිට්ටාම මොනවද කරන්න ඕනේ? අපි කීයටද නැගිටින්න ඕනේ? අපි මොනවද ඊට පස්සේ කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් කියනක ආයුර්වේදය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි මහ ජනතාව දැනුවත් කරලා තියෙනවා. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයන් විදියට ගම්මට්ටමින් අපි දැනුවත් කරලා තියෙනවා. ඉතින් මෙතනදිත් අපි කියන්නේ ආහාර සම්බන්ධයෙන් ආහාර සංස්කරණයේදී අපිට ආහාර සංස්කෘතියක් තිබ්බ. මෙන්න මේ ආහාර සංස්කෘතිය යටතේ අපි ආහාර සංස්කරණය කරපු විදිහට අපි ආහාර ගත යුතුයි. ඒතර මේ ආහාර සකස් කරද්දී ඒ කියන්නේ ඊට කලින් අපි ආහාර සකස් කරන කලින් අපි ආහාර වගා කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අපි කොහොමද කරන්නේ? එතකොට ඒ සම්බන්ධයෙන් අපි අපේ තිබ්බා අපේ කෘෂි පොහොර තිබ්බා. අපිට ආවෙන්නේ කෘෂි පොහොර තිබුණා. අපි ඒව කොහොමද ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? අපි වගාවක් කරනවා නම් අපි ඒ වගාව සකස් කරන්නේ කොහොමද? බිම සකස් කරන්නේ කොහොමද? අපේ ගවයාගෙන් අපි පොහොර ටික ගන්නෙ කොහොමද? අපි මේ පොහොර ටික සකස් කරන්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපි මහ ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි එතනදී අපිට ලැබෙන පෝෂණය කොහොමද අපි ආහාර සකස් කරන්නේ? මේ ආහාර සකස් කරගත්තේ කොහොමද කියන කාරණා අපි දැනුවත් කරලා තියෙනවා. ඔබ තෘප්තිමත් දේ සාකච්ඡාව සාර්ථකයි කියලා. මොකද රටේ මහ ජනතාව අපි දකින්නවා මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති වලින් නෑ අපිට රසායනික පොහොර දෙන්නට ඕනේ අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ඒ පිළිබඳව සමහරවිට මත දෙකක් තියෙනවා. ඒක නිසා නෙමෙයි මේක ඇති උනේ කියලා. ඒ ආදි වශයෙන් තියෙනවා. එතකොට දේශීය වෛද්‍යවරු පෙරට එන්නේ නැත්තේ ඔවුන්ගේ කුලෑටිකමක්ද? එහෙම නැත්නම් අනපනත් වලින් ඔවුන් හීලෑ කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ සාකච්ඡාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තමන්ගේ කර ඇරීමක් කරාද? ලේකම්තුමනි ඔබතුමීට තේරෙනවද? මම කැමැති ඒකට ඇත්තටම උත්තර දෙන්න. අර අපේ ડોක්ටර් උදාර කියපු කාරණේට තව කැලලක පැහැදිලිවම අපේ වැඩසටහනක් තියෙනවා මේ ගත්තාම වසවිසෙන්තර ආහාර කියන වැඩසටහන ගත්තාම අපි ඒක අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ සියලු දෙනා හරහා බිම්මට්ටමට අපි ගෙනියන්නට මේක උත්සාහ කරනවා. ඒත් එක්කම අපේ සංරක්ෂණ සභා ආයුර්වේද සංරක්ෂණ සභා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ. ඒත් එක්කම අපි මේ අර කියන ආයුර්වේදයේ නැත්තම් අපේ දේශීය වෙදකමේ තියෙන දිනචර්යාව සුවදර්ණී සුවචර්යා කියලා අපි වැඩසටහන් කරලා ඉවරලා ඒවා දැන් බිම්මට්ටමට ගෙනියනවා. හරි. එතකොට ඔබ අහන ප්‍රශ්නේ මට හොඳටම පැහැදිලි. එතකොට අපි මේ කියන පහුගිය දවස්වල ඇතිවෙච්ච ඒ කියන්නේ සමාජයේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක කතිකාවතත් එක්ක අපේ කැපිපෙනෙන භූමිකාවක් දැක්කේ නැහැ කියන එක තමයි ඔබ කෙලින්ම ඍජුවම අහන ප්‍රශ්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ තියෙන අර සීමා සහිතව මං කිව්වා පොඩි කණ්ඩායමක් මේක ඇතුලේ ඉන්නේ කියන එක. එතකොට ඒ එක්කම ගත්තාම අපි මොන මේකෙදි ගියාම මේක කවුරුත් වැරදි විදිහට ගන්න එපා. ওই ප්‍රශ්නෙට ඍජු උත්තරයක් දෙන්න ඕනේ. මාධ්‍ය වේදින් කොහොමද අහයි මේ වගේ ඍජු උත්තරයක් දෙන්න ඕන නිසා එතකොට අපි යම් කාර්යයන් කරනකොට මේකේ දන්නවා අපේ සමාජයේ තියෙන ආකල්පමය තත්ත්වයන් මත අපි යමක් එළියට යනකොට අපිට ඒකට විරෝධයට එන ප්‍රමාණය අපේ ශක්තියට වඩා වැඩි. ඒක තමයි ඔය සමහර දේවල් වලදී දැන් අපි මේ කොවිඩ් ප්‍රතිකාර වලට යනකොට වුණත් මේ වලදී ගත්තා වුණත් අපි පැත්තට එන්න නැත්නම් අපිට තියෙන තත්ත්වය ප්‍රමාණවත් මදි. නමුත් හැබැයි බිම්මට්ටමේ ගත්තොත් අර ඉන්න ප්‍රමාණයට දැනුවත් කිරීම සහ ඒ කියන කාර්යයන් ඒවා හඳුන්වා දීම අපි එදත් කරා මේ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව සහ පළාත් සභාව සියල්ලම අදත් කරනවා. නමුත් අර ඒකෙදී දිගු කාලීනව රසායනික පොහොර වලට තිබුණු අපේ නතු වෙලා තිබ්බ ප්‍රමාණය, කුසි රසායන වලට නතු වෙලා තිබ්බ ප්‍රමාණය, ඒ දිගු කාලීනව තිබ්බ ප්‍රමාණය හේතුවෙන්ම තමයි අපිට මේක අපි දෙන ග්‍රහණය කරගන්න ප්‍රමාණය 100ට ගත්තොත් අරක 90ක් වෙනකොට අපිට තියෙන පුළුවන්කම තියෙන්නේ 10ක් වගේ ප්‍රමාණයක්. අන්නේ ප්‍රතිශත නැත්තම් අපේ පණිවිඩය යන අයගෙන් අපි දැන් උතුරුමැද පළාත් සභාවේ ගත්තාම මේ වැඩසටහන් වල කරපු වගේ ප්‍රතිඵල අපි විශ්ලේෂණය කරමින් යනවා. පෞල් පද්ධතිය තුලට ගිහිල්ලා පවුල තුලට ගිහිල්ලා මේක දැනුවත් කිරීම තුල කොච්චර පවුල් සංඛ්‍යාවක් මේ අපි කියපු දේවල් තුල රැඳෙනවද කියන එක. සුවචර්යාව කොච්චර ගෙනියනවද වස විසෙන්තොර ඇත්තටම ප්‍රතිඵලයක් විදිහට ගත්තාම සංඛ්‍යාත්මකව තියෙන්නේ 10%යි. 10%යි. මේ වතාවේදී අපි ඉලක්කයේ විදිහට දීලා තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේක 12% බවට පත් කරන්න කියලා. ඒක නිසා අර ආයුර්වේදයේ කතාවක් තියෙනවානේ වෙදකමෙදුත් ලෙඩේ හිමිට හොඳ වෙන්නේ කියලා වෙරලා. ඒක නිසා අපි මේක ටිකෙන් ටික ජනතාව අතරට යමින් ඉන්නවා. ඔව් අපි කොමසාරිස්තුමාට මේ ප්‍රශ්නේ උණපූර්ණයක් කරන්න අවස්ථාව දෙනවා කෙටියෙන් හරි පැහැදිලි කරන්න කියලා. මොකද මෙය තනිකරම වෙන ප්‍රශ්නයක් නෙවෙයි. රටේ සුවතාවය පිළිබඳ ප්‍රශ්නයක්.
එතකොට වෛද්‍යවරුන් ඉදිරියට එන්න ඕනේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධව කතා කරද්දී ඔවුන් ආයුර්වේදද ඔවුන් MBBS බටහිර වෛද්‍යවරුන්ද කියන එක නෙවෙයි. අපි දකිනවා බටහිර වෛද්‍ය නම් දරාපු උදවිය ආයුර්වේදය සම්බන්ධ ප්‍රකාශන නිකුත් කරපුවාම හැල්ලුවට ලක් වෙනවා. හෝ ඒක මේ හාස්‍යයට ලක් වෙනවා. සමහරවිට ඔවුන්ගේ පදනම වෙනත් වෙන්නට පුළුවන්. හැබැයි ආයුර්වේදයේ මේ කොටසේදී විශේෂයෙන්ම තමන්ගේ කාර්යභාරයෙන් මගහැරියා දෝ කියන එක. ඒ කියන්නේ මිනිසුන් රෝගී තත්ත්වයට පත් වෙන ක්‍රමවේදයන් වලින් බැහැර කරන විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සෞභාග්‍ය දැක්මේ තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට නිරෝගීමත් ජනතාවක් බිහි කිරීම. එතකොට ඒක සඳහා මිනිසුන්ගේ බදු බරින් නඩත්තු වෙන ආයතනයක් විදිහට ඒ ආයතනවල නිලධාරීන් කොට්ටාශයේ මූලික වගකීමක් තමයි. සහ ඔබතුමාන් කියන විදිහට මේක අධ්‍යාත්මිකව ආරම්භ බැලුවත් සුවතාවය පවත්වාගෙන යාමේ මූලික අරමුණු කරගත් අමාත්‍යාංශයක් විදිහට මේ කොටස කරෑරියාද කියලා ඔබ හිතන්නේ නැද්ද? නෑ පැහැදිලිවම නෑ. මොකද ඒ කරෑරියා කියන ප්‍රකාශයට එකඟ වෙන්නම බෑ. මොකද හේතුව මේ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල මේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ වන්නේම මෙන්න මේ කියන මාතෘකාව ඔස්සේ. එහි ප්‍රමුඛතාවයම දුන්නේ අපේ රටේ මතුවලා ආපු වක්ගඩු රෝග සම්බන්ධව ගැටලුව. ඒතර මේ වක්ගඩු රෝග සම්බන්ධව ගැටලුව මේ අනුරාධපුර ප්‍රදේශයේ සහ ওই මහියංගනය ওই දෙහිඅත්ත කණ්ඩියේ වගේම ඔය ගිරාඳුරු කෝට්ටේ ලග්ගලපල් මිල්ගමු වගේ ප්‍රදේශවල මේ ප්‍රශ්නයත් එක්කම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ යටතේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාවක් ආරම්භ කළා. අපි ඍජුවම දීර්ඝ කාලයක් තිස්සේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා මේකට ඇති වෙලා ඉන්න මේ ජනතාව මේකෙන් මුදව ගන්න. ඒතකොට ඒ සඳහා අපි ගොඩක් ක්‍රියාකාරකම් කළා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාකාරකම් ඇත්තටම අපි දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය විදියට කරාට මේක ජනගත වීම සම්බන්ධව ගැටලුවක් තමයි මෙතන වෙලා තියෙන්නේ. එහි ප්‍රතිලාභ ජනතාවට ලැබිලා තියෙනවා. ජනතාව ඒ ගැන දන්නවා. නමුත් අපිට ලැබෙන මේ මාධ්‍ය ඉඩකඩ ඉතාම සීමා සහිතයි. ඉතින් මෙන්න මේ සීමා සහිත මාධ්‍ය ඉඩකඩත් එක්ක තමයි අපි මේක ලංකාව පුරා අපි මේ වගේ වැඩසටහන් වලින් තමයි මේ අපි කරන ක්‍රියාකාරකම් එළියට යන්න ඕන. ඉතින් පසුගිය කාලේ අපි ගත්තාම මේ අපේ දැන් මම හිතන්නේ මේ වෛද්‍ය උදාර මහතා හැම වැඩ කරන්නේ දෙවැනි ප්‍රදේශයක මේ දවස්වල වැඩ කරන ලග්ගල ප්‍රදේශයේ මට මතක හැටියට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 100%කට වඩා වැඩි ජනගහනයක් හිටියා මේ වක්ගඩු රෝගයේ තීව්‍රතාවයට ගිහිල්ලා. අපි ඔවුන් ළඟටම ගියා. අපි ඔවුන්ට වතුර බොන එකේ ඉඳලා ඒ උපකරණ ලබා දීම සහ ආහාර රටාව හදාගන්න එක කුෂිකා මේ වසවිසෙන් තොර මේ තමන්ගේ ගෙවත් හදාගන්න එක ඒ සියල්ලම අපි මේ කණ්ඩායමට කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි මෙවැනි තත්ත්වයන් වලදී අපේ වෛද්‍යවරු අපි පුහුණු කරලා තියෙනවා. ඒ වෛද්‍යවරුන්ගේ සේවාවත් ජනතාවට ලැබෙනවා. එතකොට ඒ විදිහට පුළුල් පරාසයක් තුල තමයි මේ කටයුත්ත ගියේ. නමුත් ඔය කියන මාතෘකාව මේ එකපාරටම අධිකරු ජනාධිපතිතුමාගේ මේ සංකල්පය මේ තව වැඩිපුර මේක රටට දායාද කරන්න ගිය අවස්ථාවේදී මේ ආපු විරෝධයත් එක්ක අපේ හඬ එළියට එන්න අපිට ක්‍රමයක් තිබ්බේ නැහැ. හැබැයි අපි භූමිය තුල අපි අපේ ගම්වල අපේ ක්‍රියාකාරකම් මේ ආකාරයෙන්ම අදටත් ඒ ක්‍රියාකාරකම් මේ ආකාරයෙන්ම වෙනවා. දැන් අපේ තියෙන මේ ඔසුයන් වල අපි මේ කාබනික වගාවට සූදානම් කරන එක අපි මේ කොම්පෝස්ට් පොර හදා ගැනීම සම්බන්ධව ඊට පස්සේ ඒවා ආදර්ශ ඔසුයන් බවට පත් කළා. ඔබතුමාලා ගියොත් එහෙම අපේ තියෙන මේ ඔසුයන් බලන්න ගියොත් මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ අපි මේ කරන ක්‍රියාකාරකම් ටික අපිටම ප්‍රශ්නයක් තියෙනවා. අපිට අර පුළුල් මාධ්‍ය භාවිතයක් සහ මාධ්‍ය ජාලයක් නැති හින්දා මේක කොහොමද අපේ අනිත් අයට මේක හඳුන්වා දෙන්නේ කියලා. ඉතින් සාර්ථක වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ ජීවිතයේ ඒ කියන්නේ අසාධ්‍ය වෙලා මේ රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා අවභාවිතය නිසා අසාධ්‍ය රෝගී බවට පත් වෙච්ච කට්ටියක අපි ජීවිතයේ ඒ ගෙවන ජීවිතයේ ගුණාත්මකව ඉහළට යන අපි ක්‍රියාකාරකම් ඉෂ්ට කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඉන්න ටික දවසක ඌට සතුටින් ඉන්න ඌට සාධාරණ මේ මරණයක් අත් කළ දෙන්න අපේ කණ්ඩායම අපේ මේ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉතාම අඩු පහසුකම් යටතේ ඒ කටයුත්ත කරා. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ මේ හඬ එළියට නොයම. දැන් ඔබ මේ මගෙන් ප්‍රශ්න කරන්නේත් අපෙන් ප්‍රශ්න කරන්නේත් ඒකයි. ඉතින් ඒ හින්දා අපි ඒකටත් අපි ඒ සම්බන්ධව දැන් මේ දවස්වල භාවිත වෙන අපේ සමාජ මාධ්‍ය හරහා අපි විශේෂ වැඩසටහන් විශේෂයෙන් අමාත්‍යාංශ ලේකම්තුමියගේ පෞද්ගලික මැදිහත් වීමෙන් අපි යම් ක්‍රියාකාරකම් කළා මේ පණිවිඩ සමාජගත කරන්න. අපි නිරන්තරයෙන්ම සතියකට නැත්නම් මාසයක දවසක් විතර මේ පණිවිඩ අරිනවා. ජනතාව වෙත බලනාක අයට විශේෂයෙන්ම අපේ තරුණ ප්‍රජාවට ඒ තරුණ ප්‍රජාව ග්‍රහණය කරගත හැකි ආකාරයට මේ පණිවිඩ අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි උදව් කරලා තියෙනවා මේ ජනතාවට මේක නැගී සිටින්න. ඉතින් ඔබ කියන කාරණේට අපි එකඟ වෙන්නේ අපිට තව දුරටත් මේකට යා හැකියාවක් තියෙනවා. අපේ මේ ඉන්න වෛද්‍යරු මේ සංඛ්‍යාව සහ මේ ප්‍රජාවේ වැඩ කරන අපේ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට මේ දැනුම තියෙනවා, මේ හැකියාව තියෙනවා, මේ පුහුණුව තියෙනවා. ඔවුන්ට මේ පණිවිඩය දීගෙන යෑමේ හොඳ මේකක් තියෙනවා. ලේකම්තුමියට පුළුවන් පහුගිය ගෙවි ගිය මුදල් වර්ෂයේ වැය ශීර්ෂය නැවත ඉවැලුවේට් කරලා බලන්න ඒක සාධාරණව ක්‍රියාත්මක වුණාද? මොකද වැයක් තිබුණා ප්‍රචාරණය සම්බන්ධව. ඒක ප්‍රමාණවත් හෝ ගුණාත්මකද කියන එක
පිළිබඳව ඔබතුමීට නැවත කාලය තියෙන අලුත් මුදල් වර්ෂයට යන්න කලින් සහායක ගුණාත්මක පාවිච්චි කිරීමේ යුතුකමක් තියෙනවා. තවර අපේ කොමසාරිස්තුමා කියපු එකට එකතුවක් කරන්න ඕන. අපේ මේ මුහුණු පොතේ තියෙනවා පිටුවක් දාලා ප්‍රජා සෞඛ්‍ය සේවාව කියලා ඉවරලා. ආරාධනා කරනවා ඒකට ගිහිල්ලා බලන්න කියලා ඉවරලා දිනපතා ලංකාව පුරා ප්‍රදේශවල අපේ ඉන්න ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු බිමට කොච්චර ගිහිල්ලා ඉවරලා අපේ ජනතාව අත ගන්නවද කියන එක. එතකොට ඇත්තටම මේ කියන ප්‍රමාණයට වැඩසටහන් විදිහට යනවා. ඒවා අර අපි හැම වෙලාවෙම කියන්නේ සෞඛ්‍ය දර්ශකයක් ගත්තාම පොදු දර්ශකයකට යනවා මිසක් අපි දේශීය වෛද්‍ය ක්‍රමයෙන් මේ අපි කියන්නකො මරණ අනුපාතය කියලා. මරණ අනුපාතය කියනක පොදු දර්ශකයක් විදිහට රටේ තියෙනවා. හැබැයි කොයි වෙලාවකවත් මේක බෙදලා වෙන් කරගන්න අපිට පුළුවන්කමක්වත් එහෙම අපි උත්සාහයක්වත් දරලා නැහැ. මේකට දේශීය වෙදකම කොච්චර දායක වුණාද කියලා ඉවරලා. ඔන්න ඔය කියන එකමයි අපි දකින ප්‍රධානම දේ තියෙන්නේ මේ දර්ශක හදනකොට අපේ දායකත්වය කොයි වෙලාවකවත් ඉස්මතු වෙන්නේ නැහැ. නෑ ලේකම්තු මේක කවුරුත් ගෙනල්ලා කරන්න බෑ. ඒක ඔබතුමියන්ලා සංවිධානය කරලා ඇතුලින් ගන්නට ඕනේ. ඒක මාධ්‍යයට කියන්නේ මේක අවස්ථාව. මම හිතන්නේ මාධ්‍යවේදීන් එතකොට තමයි අනිකුත් බටහිර වෛද්‍ය ලෝක මට්ටමේ තිබුණත් ඒක සඳහා තමයි අමාත්‍යාංශයක් පත් කරලා තියෙන්නේ. ඒක සඳහා තමයි නිලධාරීන් ඉන්නේ. ඒක සඳහා තමයි මහජන මුදලින් වැටුප් ලබන්නේ. ඒක නිසා ඒක ඇතුලේ සංවිධානය කරගන්න එළියට ගෙන එකක් ඉඩක් ලබා දීම අපි කරනවා මේ ආකාරයට. මම එකෙන් අදහස් කරේ අර පොදු ක්‍රමවේදයන් යනකොට තියෙන මේ එකක් දර්ශක හදනකොට තියෙන එක. ඒක නිසා අපි ලබන අවුරුද්දේ පැහැදිලිවම අපේ සංඛ්‍යාලේඛන අත්පොත අපි එළියට දානවා 2021 ලබා දුන්නොත් මාධ්‍යවේදීන්ට අපි ඒක ලබා දෙන්න පුළුවන්. අපි සම්පූර්ණම සංඛ්‍යාලේඛන අත්පොත අපි නිකුත් කරන්න දැන් සූදානම් කරමින් ඉන්නවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය මගේ උදාර අදපත් වූ වෛද්‍යතුමනි අපි දකිනවා පහුගිය කාලේ ආයුර්වේදය කියලා කිව්වහම පාරම්පරික නම් විශේෂයෙන් පෙළපත් නාම මේ මම මේවා වෙළඳ නාම බවට දැන් පත් වෙලා රෙජිස්ටර් වෙලා තියෙන නිසා මම ඒවා උදාහරණ විදිහට ගන්නෙ නැහැ. නමුත් දේශීය ආයුර්වේදය කිව්වහම පාරම්පරික ආයුර්වේදික නාමයන් කීපයක් තිබුණා. ඒ වගේම තරු විදිහට එළියට ඇවිල්ලා දෙයක් කියපු විශේෂ මාධ්‍ය ආයතනවල සමහර නම් කිව්වහම ඔය දියවැඩියාව නොහොත් මදුමේහ කිව්ව ගමන් එතනින් එහාට වෙළඳැන්වීම පවා ඒ ආකාරයට ක්‍රියාත්මක වුණා. අත්තකුරු එහෙම නැත්නම් වාසගම් මේවා ජාත්‍යන්තර බ්‍රෑන්ඩ්ස් බවට පත් වෙලා තියෙනවා දේශීය ආයුර්වේදයෙන් උල්පත් බවට පත් කරගත්ත සමහරුගේ. එතකොට කෝ අලුත් පරම්පරාවේ එහෙම තරු කෝ එහෙම කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න පුළුවන් කෙනෙක්. ඔවුනුත් අර සම්ප්‍රදායික මාධ්‍යෙම තමයි මතුවුනේ. දැන් අලුත් මාධ්‍යත් ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන්නේ මාධ්‍ය වලින් ඔබලාට අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියන ප්‍රශ්නේද ඔබලා මේක එළියට හරියට එන්නේ නැහැ කියන ප්‍රශ්නේද ඔබ තරුණ වෛද්‍යවරයෙක් විදිහට මම මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න ඕන විකල්ප යෝජනා කරලා තියෙනවද? ඔව් ඇත්තටම ඒ සම්බන්ධයෙන් මම කියන්න ඕනේ තරුණ වෛද්‍යවරු ඉන්නවා ලෝකේ ජාත්‍යන්තරයේ දිනපු වෛද්‍යවරු ඉන්නවා. අපේ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම දේශීය වෛද්‍යවරුත් ඉන්නවා තරුණ පරම්පරාවේ ඉදිරියට ආපු වෛද්‍යවරු. ඔවුන් ලෝක වෙළඳ පොළට පවා දැනටත් ඖෂධ නිෂ්පාදනය කරලා ඖෂධ නිෂ්පාදනය යනවා. ඒ වගේම තමයි සෑම නිෂ්පාදනයක් තුලම දැන් අපිට වෙලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඖෂධයක් නිෂ්පාදනය කරාම ඒකට ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ඒකට නියාමනයක් තියෙන්න ඕනේ. ඒක අපි ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් තමයි කරන්නේ. ඉතින් මේ නිසි මඟ පෙන්වීම අපි දැන් අපි ඉදිරියේදී මම හිතන්නේ කොමසාරිස්තුමා සහ අපි ලේකම්තුමිය අපි අතුළු අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මෙවැනි වෛද්‍යවරුන්ට මෙවැනි දේශීය වෛද්‍ය සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට අපි කොහොමද දිරිගැන්වීම කරන්න කියන එක අපි කතා කරනවා. ඒ සම්බන්ධයෙන් අපි කතා කරොත් අපි දන්නවා අද වෙද්දී ලෝක වෙළඳ පොලේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුමට සරලන පරිදි අපේ සුළු පරිමාණ ඒ වගේ මහා පරිමාණ අපනයනකරුවන් අපි මොවුන්ට නිසි තාක්ෂණික දැනුම ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි මොවුන්ට අපි රාජ්‍ය ආයතන සමග සම්බන්ධ වෙලා රාජ්‍ය බැංකු සමග සම්බන්ධ වෙලා උන්ට සහනදායි ණය පහසුකම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මොවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ඒ දැනුම ලබා දීලා කොහොමද අපනයනය කරන්නේ? ඒක වගේම තමයි අපනයන සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කළා ඉදිරියට අපි කටයුතු කරනවා. උන්ට ඉදිරියට ලෝකෙට කොහොමද මේක අපි විවර කරන්න කියන කටයුතු අපි සාකච්ඡා කරනවා. මේ වගේ අපි ඒ තුලින් අපිට පුළුවන් ඇත්තටම විදේශ විනිමයත් අපේ රටට ළඟා කරවන්න මේ සඳහා අපි දැන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ ඔස්සේ තමයි අපි දැන් කටයුතු කරමින් පවතින්නේ. හොඳයි මම මාධ්‍යවේදීන්ට මේ අවස්ථාව උදා කරන්න මොහොතකට කලින් ඊළඟට තමයි අපි දකිනවා දේශීය ආයුර්වේදයේ ප්‍රමිතිය සම්බන්ධව තියෙන ගැටලුවක් අපි රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම කතා කරන්නේ. නිස්සාරණ ආකාරයට නිහඬව කටයුතු කරන උදවිය වගේම පුවත්පත් දැන්වීම් දාලා ටෙලිවිෂන් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ගුවන් විදුලියට ඇවිල්ලා සාකච්ඡා පවත්වලා පත්තර වලට පිටු ගණන් ඇඩ්වර්ටයිස්මන්ට් දීලා එනවා දේශීය වෛද්‍ය පාරම්පරික කියන නාමය පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ඔවුන් හදවත් රෝග නිවාරණයට නිට්ටාවට සුව කරන දියවැඩියාව ගැන කතා කරනවා. එතකොට මදුමේහය දියවැඩියාව ඔය කියන අර නිදන්ගත රෝග නිෂ්ඨාවටම සුව කරනවා කියන
දේ තියෙනවා. අපේ වෙළඳ දැන්වීම සම්බන්ධ චර්යා පද්ධතියක් තියෙනවා. ඒවා විශේෂ කියන වචනේ පවා ඒ දවස්වල නියාමනය කරලා දාන්න බෑ විශේෂ නැත්තම් කියලා. හැබැයි ඔබගෙන් එහෙම දෙයක් වෙනවද? මේ ඇඩ්වර්ටයිස් කරන හාමුදුරුවරු එහෙම නැත්තම් මේ ඇඩ්වර්ටයිස් කරන වෙද මහත්තුරු මේ ඇඩ්වර්ටයිස් කරන වෙද නෝනලා යම් කොහෙද නියාමනය කරන්නේ? එහෙම ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඇස් වෙදකම් කරන්න පුළුවන්ද? ඕනෑම කෙනෙකුට ඇවිල්ලා හෘදය රෝග වලට මානසික රෝග වලට ආයුර්වේද නාමයෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්ද? අපි දකිනවා මනෝ වෛද්‍ය උපදෙස් ලබා දෙනවා අන්තර්ජාලයේ සහ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා. ඔවුන් ඇහුවාම කියන දේශීය ආයුර්වේදික මනෝ වෛද්‍ය චිකිත්සකවරු කියලා. මොකද්ද තියෙන ප්‍රමිතිය? කොහෙද තියෙන? කවුද කොහෙන්ද පාලනය වෙන්නේ? මේ අය විනාශයක් සමාජයට කරන්නේ. ඔබ අහන්නේ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඒක ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තියෙනවා ශිල්පී අංශය කියලා. ඒ වගේම තමයි මේ ඖෂධයක් නම් අපි ඒකට නියාමනය කරන්න සූත්‍ර කමිටුවක් තියෙනවා. ඔබ කියනවා වගේ වෙළඳ දැන්වීම ඇත්තටම මාධ්‍ය ප්‍රචාරණයේ තියෙන වරදක් විදිහට තමයි මම දකින්නේ. නෑ මාධ්‍ය නියාමනයන් ලබා ගන්නවා. මොකද අපිට මාධ්‍යට නීති රීති දීලා තියෙනවා. මම හිතන්නේ කිසිම විටක ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ඒ වගේ තැන් වලට අපි ආයුර්වේද අවසරයක් ලබා දීලා තියෙනවා කියලා. ඇත්තම මේවා ඇත්තටම අපිත් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ කියන්නේ සූත්‍ර කමිටුව හරහාත් ප්‍රශ්න කරනවා. සූත්‍ර කමිටු කණ්ඩායම ඒ මෙතනදී වෙන්නේ අපේ වෛද්‍ය සභාවක් තියෙනවා. මේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි ගන්න ඕනේ වෛද්‍යවරයෙක් විදිහට ප්‍රථමව. මේකට දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ත් එහෙම නැති කෙනෙක් පෙනී හිටියොත් ඔබගේ දඬන නීතියක් තියෙනවද මොකක් හරි? අනිවාර්යයෙන්ම අපේ නීති සංග්‍රහයක් තියෙනවා. අපේ ඔව් මම ඒකට උත්තර දෙන්නම්. මොකද මේ සියලුම කාර්යයන් සිදු වෙන්නේ මගේ යටතේ නිසා. දැන් පළවෙනිම තමයි ඖෂධයක් අපි භාවිතා කරනකොට ජනතාවට යනකොට ඔය ඉස්සල තිබ්බ මතයක් තමයි මේක රහස් වට්ටෝරුවක් කියන එක. දැන් අපි ඒක කොහොමද ඉඳ තියන්නේ? ඒක රහස් වට්ටෝරුවක් වෙන්න විදියක් නැහැ කියන අපි තීරණයට අවිල්ලා තියෙනවා. ඒ වගේම මේක ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුල තමයි තියෙන්නේ. ඊළඟට මේක මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධව අපි උපමාන හදලා දීලා තියෙනවා. හැබැයි ඔබ දන්නවා ඔබත් දීර්ඝ වශයෙන් මාධ්‍ය තුල සිටපු පුද්ගලයෙක් විදිහට මේ මාධ්‍ය කියන එක අති සූක්ෂමයි. මේක නෙගටිව් පොසිටිව් දෙකම ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් දෙකම මාධ්‍ය වලින් යන්න පුළුවන්. ඉතින් මේ පසුගිය දවස්වලත් අපි දැක්කා සමහර ලාවට ආයුර්වේදය ගැන ප්‍රචාරය කරමින් තමන්ගේ ද්‍රව්‍ය වෙළඳපළ කරා එන ක්‍රමවේදයන් අපි දැක්කා. ඉතින් අපි මේවා අපේ කණ්ඩායම නිරන්තරම එකක් තමයි අපි දකින දේවල් වලින් අපි මේව හොයාගෙන පාලනය කරන යන එක. ඒ වගේම තමයි අපිට එන පැමිණිලි සහ ඒ අනුව අපි මේව පාලනය කරන යන එක. නමුත් අඛණ්ඩව සිදු වෙනවා. හැබැයි අපිට වඩා ඒ කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා මේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන්. ඒක සාමාන්‍යයෙන් මාධ්‍ය ලෝකයේ සිදුවෙන දෙයක්. තමන්ගේ නිෂ්පාදන එලි දක්වන්න. අපි ඒ අරබ සඳහන් කරපු ආකාරයට මේ විශේෂ හෝ නැත්නම් කෙලින්ම ඍජුවම කියනවා නම් මේක මේ අහවල් රෝගයට හොඳයි කියන එක අපි ඒක කොහොමවත් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපේ මේ අපි පොත්පත් ආයතන වලට ඒ වගේම අනිකුත් මාධ්‍ය වලට ඊළඟට මේ ශ්‍රව්‍ය මාධ්‍ය වලට අපි සෑමතැනකටම අපි බොහෝ වෙලාවට අපි උපමාන දෙනවා, අපි ලිඛිතව ලියුම් අරිනවා. ඉතින් ඒ සම්බන්ධව නඩුව වලටත් අපි පැටලලා තියෙනවා. ඉතින් අපේ මේ කාර්යයන් තුල අපි මේ සියල්ලම කරනවා. යම් අඩුවක් දකින්න ඇති. මොකද අර ඒ කණ්ඩායම අපිට වඩා ඉදිරියෙන් මේක ඇවිල්ලා ඒ තමන්ගේ ඒ ප්‍රචාරණ කටයුතු මේක කරගෙන යන එක. නමුත් ඒ වගකීම අපි ගන්නවා තව දුරටත් මෙහෙම තියෙනවා නම් අපි අඛණ්ඩව මේව පාලනය කරනවා. ඉතින් මේක ඊටාම අසීරු කාර්යයක්. නමුත් අපි මේ අසීරුයි කියන එක අපි පැත්තකට දාන්නේ. අපි ඒකට විශේෂයෙන්ම අපේ මේ ඖෂධ පාලනයේ නියාමනය සඳහා අපි විශේෂ ඒ සම්බන්ධව රසායන විද්‍යාව මේ තියෙන මහාචාර්යවරියක් යටතේ තමයි අපි මේ කටයුතු පාලනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. මේවා අපි නිරන්තර ඒ කියන්නේ ඉස්සර අපි මේක ටිකක් දීර්ඝ කාලයෙන් වශයෙන් සාකච්ඡා කරලා අපි දැන් සාම සති දෙකකට වරක් මේ කමිටු රැස් වෙනවා. කමිටු මොකද දැන් වෙළඳ පළට එන ඖෂධ හරි වැඩි. එතකොට මොකද අපි දැක්ක දැන් අපි පසුගිය කාලේ අපි දැක්ක මේ කොවිඩ් රෝගය සඳහා ඖෂධ කියලා. අපි මේ වචනේත් තහනම් කරා. කොවිඩ් රෝගය සඳහා ඖෂධයක් කියන වචනයත් අපි පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපි මේ තියෙන දේවල් මොකද අපි අද එකක් තහනම් කරනකොට තහයට දෙක තුනක් ආයි ඇවිල්ලා. ඉතින් ඒක අඛණ්ඩව යනවා. අඛණ්ඩව ක්‍රියාවලියක්. අපි අපේ ක්‍රමවේදයන් අපි දියුණු කරගෙන යනවා. ඒ වගේම අපේ රසායනාගාර අපි වැඩි දියුණු කරලා තියෙනවා. අපි තව රසායනාගාරනත් අපි ප්‍රමිතිකරණය කළා. ඔවුන්ට මෙන්න මේ රසායනාගාර වලින් මේවා ගේන්න කියන එක පවා අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක අපි නිරන්තරයෙන්ම කරනවා. එතකොට සමහරලාට දැන් අපි ඊයේ දවසේත් අපි අධිකරණවලට නඩු පැවරීම. ඉතින් අපිට ඒකට ගොඩක් වෙලාවට අපේ මේ පොලිස් දෙපාර්තමේන්තුව ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව සහ අනිකුත් මේ නියාමන ආයතන අපිත් සමග එකට එකතු වෙලා වැඩ කරගෙන යනවා. ඉතින් ඒ වැඩ කරගෙන යාමත් එක්ක තමයි මේ මට්ටමට හෝ දැන්ට මේක තියෙන්නේ. නමුත් ඔබ කියන ආකාරයට 100%ක් මේ රට තුළ මේක පාලනය නොවුන බව මට පිළිගන්න වෙනවා. මොකද විශේෂයෙන්ම ඔබ දන්නවා මේ උදේ 9 සිට දවල් 12 අතරතුර ගොඩක් දේවල් අපි කාර්යාලවල අපි ආයතනවල ඉන්න අතරතුර නිවසේ ආලින් දෙන්න නැත්නම් නිවසේ සාලයට මේ පණිවිඩ යනවා. ඉතින් ඒක තමයි අපිට දැනට තියෙන ගැටලුව.
මොකද අපිට ඒවා දකින්න වෙන්නේ පසුව. කොමසාරිස්තුමනි රූපවාහිනී පෞද්ගලික සහ රාජ්‍ය මාධ්‍යවල ගුවන්විදුලි මාධ්‍යවල පුවත්පත් මාධ්‍ය ආයතනවල සහ විදේශීය මාධ්‍ය ආයතනවල ඒ වගේම අන්තර්ජාලයේ නියෝජිතයන් අපිත් එක්ක මේ වෙලාවේ මේ සාකච්ඡාව සජීවීව නරඹනවා සහ වුන් ප්‍රශ්න අහන්න සූදානම්ින් ඉන්නවා. අපිට පුළුවන් ජනාධිපති මාධ්‍ය ඒකකයේ විදිහට ඔබේ නියාමනයන් අපිට ලබා දෙන්න. අපි ওই සියලු දෙනාටම එය යොමු කරන්න සූදානම්. මේක සහයෝගයක් ලබා දෙවි. වගේම කතා කරලා එකඟ කරලා හදා ගන්න පුළුවන් අවබෝධයක් අදින් පස්සේ අපිත් මාධ්‍ය අතරත් හදනවා. ඒකම්තුමින් අපි විශ්වාස කරනවා ඒ බන්දුතාවය ඔබ පවත්වා ගන්න කියලා. මොකද විවිධ අමාත්‍යාංශවල තොරතුරු දැනගැනීමේ නොහැකියාවක් තියෙනවා. ඒ නිලධාරීන් ගාව තොරතුරු ටික තියෙනවා. මාධ්‍යයට තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒකට මේ පාලම තමයි අපි මේ ඉදි කරන්නේ. රජයේ මුදලින් මේ දේවල් ඉදි කරලා මේ කාලය පාවිච්චි කරන්නේ අපි ඒකට. ඒ නිසා අපි උපරිම සහයෝගය දක්වනවා ඔබතුමාලගේ අමාත්‍යාංශයට ඒ අවස්ථාව උදා කරගන්න. විශේෂයෙන්ම මම දැන් අපි විනාඩි 45ක් තිස්සේ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ කතා බහ කරලා තව බොහෝ ප්‍රශ්න తీරවා වෙන්න පුළුවන්. මගේ මිතුරියන්ට මම අවස්ථාව ලබා දෙනවා ප්‍රශ්න සඳහා අවස්ථාව උදා කරගන්න. raise your hand කියන උපාංගය හරහා ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න. විශේෂයෙන්ම මේ ඉන්නේ රාජ්‍ය නිලධාරීන්. ඒක නිසා ඔවුන්ගේ රාජ්‍ය නිලධාරීගේ සීමාවන් ඇතුලේ ඔවුන්ට පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවා බැරි ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් ඔබේ ප්‍රශ්න ඇසීමේ අයිතිය මම ගරු කරනවා. සමහර අවස්ථාවලදී ඔවුන්ට රාජ්‍ය ප්‍රතිපත්තිත් එක්ක ප්‍රායෝගික ක්‍රියාකාරකම ගැලපෙන්නේ නැති තැන්වලදී ඔවුන් පෞද්ගලිකව අපහසුතාවයට පත් වෙනවා නම් මා ඉදිරිපත් වෙනවා ඒ වෙනුවෙන්. අපි ඒක නිසා ඔබතුමන්ලාට ආරාධනා කරනවා ප්‍රශ්න ඇසීමේ අවස්ථාව උදා කරගන්න කියලා. අපි බලමු කවුද ඒ සඳහා අවස්ථාව උදා කරගන්න කියලා. මුලින්ම නිමේෂ් චමත් ස්වාධීන රූපවාහිනිය ඔබේ අවස්ථාව නිමේෂ්. අයබෝවන් සුබදසනක් සියලු දෙනාටම මේ මම ආයුර්වේද කොමසාරිස්තුමාට තමයි මේ මගේ ප්‍රශ්නය යොමු කරන්නේ. සාමාන්‍යයෙන් මම ඇහෙනවා නිමේෂ් පැහැදිලි කරන්න. ආයුර්වේද කොමසාරිස්තුමාට මගේ ප්‍රශ්නය මම යොමු කරන්නේ දැන් අපි දන්නවා කංසා මේ වෙනකොට වෛද්‍ය විද්‍යාත්මකව කියන ආයුර්වේද ක්‍රමයට අනුව දැන් අපි පාවිච්චි කරන්න නීතිගත කරන්න සැලැස්මක් තියෙනවා. එතකොට මෙතනදී මේ වෙළඳපොළට මේ කංසා දැන් එකතු වෙනකොට දැන් සාමාන්‍යයෙන් අපේ සුරුට්ටු ඉරීම කියන සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා. ඒතකොට ඒතනදී ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට කොහොමද මේ මෙතනදී මේ ප්‍රශ්නය කියන්නේ වළක්වාගෙන මේක ආයුර්වේද පැත්තෙන් විතරක් ඉස්සරහට අරගෙන යන සැලැස්ම මොකක්ද කියලා මම දැනගන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි මේ ප්‍රශ්නෙට. කංසා කියන එක අලුත් දෙයක් නෙවෙයි දේශීය වේදකමේ දා ඉඳලා භාවිතා කරපු දෙයක් කංසා. එතකොට කංසා දේශීය වේදකමේ වෛද්‍යමය කාර්යයන් සඳහා භාවිතා කරන්න අපිට 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ විධිවිධාන සලසලා තියෙනවා කොහොමද ඒක භාවිතා කරන්න කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් වෙළඳපොළ සඳහා කංසා නිකුත් කරන්නේ සහ ඒක ඒ සම්බන්ධව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව වගකීමක් නැහැ. අපිට බලය ලැබිලා තියෙන්නේ වෛද්‍යමය කාර්යයන් සඳහා පමණක් මේක භාවිතා කරන්න. ඉතින් එතකොට ලංකාවේ නීතිය අනුව කංසා වගා කිරීම මේ වෙන විටත් අහන මට්ටමක තියෙන්නේ. නමුත් අපිට වෛද්‍යමය අවශ්‍යතා සඳහා ක්‍රමවේදයන් තියෙනවා. ඒක නීත්‍යානුකූල ක්‍රමවේදයන් තුල භාවිතා කරන්න මේ වෙන විටත් අපේ වෛද්‍යවරු අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේ ඒ විධිමත් නියාමනයේ ක්‍රමවේදය තුල ඒක භාවිතා කරගෙන යනවා. විශේෂයෙන්ම මේ කංසා අපි භාවිතා කරන්නේ බොහෝ වෙලාවට අපේ ළමා රෝග අධිකාරියේ තියෙන ඖෂධ සංස්කරණය කරන්න දැන් මතුවලා තියෙන මාතෘකාව සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන මාතෘකාව සම්බන්ධව අපිට මෙතෙක් ගැටලුවක් මතුවෙලා නැහැ. දිලාන් ඔබේ අවස්ථාව හිරු මාධ්‍ය ආයතනය වෙනුවෙන් ඔබේ. සුබෝදෑසනක් කොමසාරිස්තුමා දැන් විශේෂයෙන්ම අන්නතුමා කිව්වා මේ කංසා අපනයනය කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙනවා කියලා. දැන් ඔබතුමාලා දෙපාර්තමේන්තුවක් විදියට මේ කංසා දේශීය ප්‍රභේද කීයක් තියෙනවද කියලා මේ වලට හඳුනගෙන තියෙනවද? එහෙම නැත්නම් දැන් මේ දේශීය කංසා ප්‍රභේද වල තියෙන රසායනික ගුණ ඔබතුමාලා දන්නවද? අපනයනය කරනවා නම් අනිවාර්යයෙන්ම දැන් ඒකේ තියෙන CBD කියන්නේ එතකොට THC කියන්නේ ඒවා දැනගෙන ඉන්න එපා. දැන් මේ වන විට දෙපාර්තමේන්තුව මේවා අඳුනගෙනද මේ කියන්නේ අපනයනය කරන ක්‍රියාවලියට යනවා කියලා. ඒ සම්බන්ධයෙන් මොනවද ඔබතුමාලා මේ දක්වා කරලා තියෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. අනිත් එක තමයි ඊළඟ ප්‍රශ්නේ ඔබතුමා කියවන හොර වෙද්දු ගැන. දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ ඔය කියන හොර වෙද්දු ප්‍රවර්ධනය කරන්න කොමසාරිස් ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා. අර පැණි බෝතල් එහෙම කොල්ල කොරෝනා කාලේ. දැන් කොහේ ඒ සම්බන්ධයෙන් අයි ඒ ගැන කතාවක් නැත්තේ දැන් ඒ මිනිසුන්ට ඒ වෙදකම් කරපු පුද්ගලයෙක් කොහො දැන්? පළවෙනි ප්‍රශ්නේ කංසා සම්බන්ධ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ කංසා සම්බන්ධ. කංසා සම්බන්ධව මම හිතන්නේ මෙතන පොඩි පටලැවිල්ලක් තියෙන බව තමයි මට තේරෙන්නේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ අපි භාවිතා කරන්නේ ක්‍රූඩ් ඩ්‍රග් කියන එක. මට ඒකේ සිංහල වචනය හරියම පැහැදිලි කරගොත් අපි කියන්නේ අමු ඖෂධ කියලා.
ඒකේ තාක්ෂණික වචනයක් අපි රසායනික සංඝටක නිස්සාරණය කළා දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා කිරීමක් නැහැ. ඒක බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇලොපැති වෛද්‍ය ක්‍රමයේ තියෙන එකක්. ඒතකොට අපි ගන්නේ අර දල ඖෂධ නැත්නම් මේ අමු ඖෂධ කියන එක. අමු කියන්නේ මේ අමුයෙන් ගන්නවා කියන එක නෙවෙයි. ඒ ඖෂධ සංයෝග කළා තමයි අපි ඖෂධ සංස්කරණය කළා අපිව භාවිතා කරන්නේ. එතකොට දැන් ඔබතුමා ඇහුවේ මේකේ මේ විද්‍යාත්මකව නිස්සාරක සහ විද්‍යාත්මකව හදාගන්න දේවල්. එතකොට විද්‍යාත්මක හදාගන්න දේවල් සම්බන්ධව කංශ වවන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒක විද්‍යාගාරයක තුලත් ඔය කියන රසායන ද්‍රව්‍ය නිස්සාරණය කරගන්න පුළුවන්. දැන් ලෝකෙ තුල ලංකාවේ නැතුණත් වෙන රටවල් ලෝක භාවිතා කරලා නොයෙක් නිෂ්පාදන වර්ග විශේෂයෙන් රූපලාවන්‍ය වර්ග කරනවා. එතකොට මම සාකච්ඡා කරේ ඖෂධීය වශයෙන් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල අපි භාවිතා කරන කංශ අර දල ඖෂධ අරගෙන වෙලා ඒ හදන අපේ ඖෂධ පන්ති සම්බන්ධයෙන් පමණයි. එතකොට අපනයනය සඳහා මම හිතන්නේ ගරු අමාත්‍යතුමාගේ ප්‍රකාශයේ තිබ්බේ ඖෂධීය සඳහා තමයි අරිනවා කියන සංකල්පයේ සාකච්ඡා වෙලා තිබ්බේ. එතකොට ඖෂධීය වශයෙන් අරිනවා නම් මම හිතන්නේ එතනින් එහාට ඒක කොහොමද නියාමනය විය යුතුද කියන කාරණේ සම්බන්ධව ඒක ටිකක් එහා විය යුතු සාකච්ඡාවක්. ඒ සම්බන්ධව මට දැන් මේ අවස්ථාවේ ඍජු අදහසක් ප්‍රකාශ කරන්න බෑ. මොකද ආයුධ කොමසාරිස්වරයා විදියට මගේ සීමාව තුල තියෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල ඖෂධ සංස්කරණයේ සහ නිෂ්පාදනයේ වෙළඳපොළ තුල ක්‍රියාවලිය තුල නියාමනයට අදාළව අර මාකුව දල කංශ පාවිච්චි කරගෙන හදන ඖෂධ සම්බන්ධව පමණයි. ඉතින් ඒ සම්බන්ධව අපිට දැනටමත් ප්‍රතිපාදන 1961 අංක 31 දරන පනතෙන් අපිට ඒක ගැටලුවක් නැතුව ලැබිලා තියෙනවා. නමුත් අපි ඒක ඉතාම පාලනයක් එක්ක තමයි අපි ඒ කටයුතු කරන්නේ. මොකද අපි මේ අපේ මේ මාධ්‍යවේදී මහත්මයාත්මින් දැන ගැනීම සඳහාත් මම කියන්නම් අපි කංශ නිකුත් කරන්නේ දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතුව අපි කංශ නිකන් දෙන්නේ නැහැ. අපි කංශ චූර්ණය කළා. චූර්ණය කියන්නේ කංශ අඹරලා කුඩු කරලා ඒ කුඩු කරන ලද කංශ එළඟි තෙල් වල කලවම් කරලා තමයි දෙන්නේ. මොකද එළඟි තෙල් වල කලවම් කරාම ඔය ඔබතුමා කියපු ගොඩක් රසායන සංඝටක නිෂ්ක්‍රීය වෙනවා. අපි කංශ නිකුත් කරන්නේ ඒ ආකාරයෙන් අපි කිසිම දවසක ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියට දල කංශ, ඒ කියන්නේ කංශ විදියට නිකුත් කරන්නේ නැහැ. කංශ චූර්ණය එළඟි තෙල් වල කලවම් කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට වට්ටෝරුවත් අපි ගෙන්න ගන්නවා අපේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේද වට්ටෝරුවට කලවම් කරලා තමයි දෙන්නේ. ඒකින්ද ඒක වෙළඳපළට යන්න මේ වෙන විට අවස්ථාවක් නැහැ. එතකොට ඒකේ සමාන දැනට දේශීය වෙළඳපොලේ නැත්නම් බෙහෙත් අවශ්‍යතාවය සඳහා දේශීයව සපයා ගන්න කංශ ප්‍රමාණවත් ඔබ ආනයනයත් කරනවද කංශ ලංකාවේ? අපිට ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. අතරම අපි උසාවියෙන් අපිට ලැබෙන කංශ තමයි පාවිච්චි කරන්නේ. මොකද දැනට ලංකාවේ දැන් මේක මගේ විෂයට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ අපි අහලා තියෙන විදිහට ජනමාධ්‍යෙන් මා දකින විදිහට වෙනත් ඔය කේරළයේ නම පාවිච්චි කරලා එන වර්ගයක් තියෙනවා. ඒක වෙනත් වර්ගයක්. අපේ රටේ පාවිච්චි කරන කංශ වර්ග කැනබිස් සැටයිවා කියන එක විතරයි අපි ඖෂධීය කංශ විදිහට අපි පාවිච්චි කරන්නේ. ඒකෙත් ගන්න ක්‍රමවේදයක් කියලා තියෙනවා. අපි ඖෂධය සඳහා ගන්නේ මොන කොටසද කියලා. ඒක කාන්තා ශාකයේ ඒ පුෂ්ප තියෙන කොටස තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ සම්බන්ධව අපිට දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රමිතියක් තියෙනවා. නමුත් මම කියන්න උත්සාහ කරේ අපි වෙළඳපොළට නිකං කංශ නිකුත් කරන්නේ චූර්ණය එළඟි තෙල් එක්ක එකතු කරලා ඒක අර ඒ වෛද්‍යවරයාගේ ඖෂධයට කලවම් කරලා තමයි අපි දෙන්නේ. එතකොට කොම්සාස්තුමනි තාමත් මේ කංසා මාතෘකාව හුඟක් ජනප්‍රිය වෙන මාතෘකාවක්. ඒක නිසා ආයුර්වේද කිව්ව ගමන් දැන් කංසා ගැන තමයි ඊළඟට කතා කරන්නේ. අපි ඒක ගැන පොඩ්ඩක් තව පැහැදිලි කරලා යන එක මගේ යුතුයකම මම මේක අහන එක. ව්‍යවස්ථාදායක සභාවෙත් කංසා අපනයනය කරලා ලංකාවේ තියෙන ණයබරෙන් එළියට යන්න කියලා කිව්වා. සමහර රටවල් අපනයනය සඳහා කංසා පාවිච්චි කරනවා කියලා කිව්වා. එතකොට යෝජනා ක්‍රියාත්මක වුණත් නැතත් ඒවා පිළිබඳ යෝජනා නැගෙනවා. ත්‍රිවිධ හමුදාව ලව්වා මේක කරවුවා නම් හොඳයි ආදී වශයෙන් විවිධ අය අදහස් දක්වනවා. මේවා රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට නිල වශයෙන් පිළිගැනීමක් කරලා නැහැ. එහෙම කංසා වෙළඳපොළට යනවා නම් විශේෂයෙන්ම මේ හර්බ්ස් ඩ්‍රග්ස් එහෙම නැත්නම් මේ කියන ශාකසාර කියන වෙළඳ ලෝකයේ එහෙම ඉල්ලුමක් තියෙනවාද? ඒක ඇත්තක්ද? මම කැමතියි වෛද්‍ය උදාරත් මේ ගැන අවබෝධයෙන් ඇති. අපි දැනගන්න එහෙම අපනයන වෙළඳපොළක් තියෙනවද ඔය කියන විදිහට? එහෙම නැත්නම් ඒකේ කංසා කියන දේ සම්බන්ධව බයි ප්‍රොඩක්ට්ස් හුඟක් තියෙනවා තව. ඒවා සම්බන්ධව තියෙන වෙළඳපොළට අපිට පරිස්සමෙන් පරිහරණය කරන්න පුළුවන්ද? එහෙම විනයක් තියෙන පරිපාලනයක් අපිට ලබා ගන්න පුළුවන්ද? හමුදාවකින් හැර සාමාන්‍ය සිවිල් සමාජයකින්? ඔබගේ පෞද්ගලික විශ්වාසයත් මම දැනගන්න කැමතියි අමාත්‍යාංශ නිලධාරියෙක් විදිහට වගේම. ඔව් ඇත්තටම කොමසාරිස්තුමා පැහැදිලි කර විදිහට 1961 අංක 31 දරන පනත යටතේ 77 වෙනි වගන්තියට තමයි අපි මේ ඖෂධයක් ලෙස කංශ පාවිච්චි කරන්නේ. කැනබිස් සැටයිවා කියන
ශාකය තමයි අපි පාවිච්චි කරන්නේ. අර කොමසාරිස්තුමා පැවසූ පරිදි ඖෂධීය වැදගත්කමක් උදෙසා තමයි අපි ආයුර්වේදයේ මේ කංශ භාවිතා කිරීමක් කරන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී අර වෙළඳපොළට මේක නිකන් අමුද්‍රව්‍යයක් අමු ඖෂධයක් විදිහට නිකුත් කරන සම්බන්ධයෙන් ඇත්තටම අපිට කතා කරන්න අපහසුයි. මොකද අපි කතා කරන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට. එතකොට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අපි ඖෂධ නිෂ්පාදනයේදී අපි නියාමනයක් ඇදුව තමයි මේක අපි භාවිතා කරන්නේ. ඉතින් අපි එතනදී ඒක වෙළඳපොළට ගිහිල්ලා අභාවිතයට ලක් වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. හැබැයි අපේ බොහෝ ඖෂධ වලට මේක වැදගත් ඖෂධ ශාකයක්. ඒ නිසා මේකේ වැදගත්කමක් තියෙනවා. ඒ නිසා මේක අර අපිට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විදිහට වැදගත් වීමක් සිදු කරලා අපි ඒක සකස් කිරීමක් තමයි කිරීමට බලපත්. එතකොට තරලසාර වාජීකරණ ඖෂධ ලංකාවේ අවභාවිත වුණා නේද ඒ විදිහට? ඔව් ඒකත් අපි කතා කරන මාතෘකාවක් දැනට. මොකද ඒක අපි ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් දැන් නියාමනයට ලක් කරනවා. මම ඉස්සෙල්ලා සඳහන් කරන පරිදි අපේ ශිල්පී අංශය මගින් මොකද අපි ඖෂධයක් සාමාන්‍ය වෙළඳපොළට එනවා නම් ඒක අපේ ආයුර්වේද ඖෂධයක් නම් ඒක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පී අංශයේ සූත්‍ර කමිටුවේ යටතේ තමයි වෙළඳපොළට එන්න අවශ්‍ය වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළට ඒක පාරිභෝගික අධිකාරිය වගකීමක් තියෙනවා වෙළඳපොළට සමහර ඖෂධ අනිකුත් ආහාර ද්‍රව්‍ය විදිහට එන එක සම්බන්ධයෙන් මෙතනදී අපි මැදිහත් වීමක් කරමින් ශ්‍රී ලංකාව පුරාම ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් දැන් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයාගේ කාර්යභාරයක් තියෙනවා. මේ ඖෂධ වෙළඳසැල් තියෙනවා. අපි මේවා නියාමනය කරනවා. ඒ වගේම තමයි සමහර ඖෂධ මේ ආයුර්වේද ඖෂධ වෙළඳසැල් නොවන ස්ථානවලත් මේ වගේ ද්‍රව්‍ය විකිණීමට ලක් කරනවා. අපි මේ පිළිබඳව නියාමනයකට ලක් කරලා තියෙන්නේ. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයා නිරන්තරයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් නියාමනය කිරීමට ලක් කරනවා. ඩිලාන් මායාදුන්න ඔබේ අවස්ථාව උදා කරගන්න. තව ප්‍රශ්නයක් තිබ්බා. ඔව් ඩිලාන්ගේ තව ප්‍රශ්නයක් තියෙනවා. දෙකම එකට ගන්න පුළුවන් එහෙම. ඩිලාන් ඔබ තව ප්‍රශ්නයක් සඳහා අවස්ථාව ඉල්ලුවා. ඔව් ඩිලාන්. හොඳයි දෙවෙනි ප්‍රශ්නට ඔහු අහපු අපි කොමසාරිස්තුමාට අවස්ථාව ලබා දෙනවා. එතුමා ඇහුවේ දෙවෙනි ප්‍රශ්නෙට කෝ අර කණ්ඩායම කියලා. ඇත්තටම අපි ඒ විදිහට ආපු කණ්ඩායම අපි නියාමනය කළා. ඒ නියාමනය කරපු නිසා තමයි මේ වෙන විට එවැනි අය නැත්තේ. ඉතින් මම හිතන්නේ ඒක හොඳ දෙයක් විදිහට තමයි දකින්න ඕන. කොවිඩ් වසංගතයත් එක්ක එහෙම ආවා. ඒ වගේම තමයි මාර මුලිනුත් සඳහන් කර හිටියේ අපේ කිංසි මහත්මයාට අපි මේ නොදන්න වෙලාවල් තුල ගොඩාක් වෙනි දේවල් මේ රට තුල සිදු වෙනවා. අපි ඉතින් ඒවා ලැබෙන ක්‍රමවලට අපේ ක්‍රමවේදයන් තුල රට තුල තියෙන නීතිමය රාමුව තුල අපි ක්‍රියාත්මක වෙමින් අපි ඒවා කළමනාකරණය කරගන්න, පාලනය කරගන්න කටයුතු කරගෙන යනවා. හොඳයි. ඩිලාන් ඔබේ අවස්ථාව උදා කරගන්න නැවත ඔබ සම්බන්ධ වුණා කියලා කිව්වා. නෑ මම ඇහුවේ මට ලේකම්තුමී නැවත යොමු කර ඩිලාන් ඔබේ සම්බන්ධතාවයේ ගැටලුවක් තියෙනවා. නමුත් එතකොට අපි දැනගෙන ඔබේ දුරකථන සම්බන්ධතාවයේ තමයි ගැටලුව තියෙන ඩිලාන්. ඉතින් ඉක්මන නේද? පැහැදිලි නෑ ඩිලාන්. ආයිත් අහන්න. මං හිතන්නේ නැවත උත්සාහ කර අපේ කාර්ය මණ්ඩලයේ සහභාගී වෙන්න අවස්ථාව දෙන්න. එක පැත්තකින් මාධ්‍යවේදීනුත් වෛද්‍යවරුන් කියලා පෙන්වන කට්ටියගේ හැඳුනුම්පත පරීක්ෂා කරලාද මේවා ප්‍රචාරයට ගත්ත කියන ප්‍රශ්න ඉලදාරින් සමහරවිට අහන්න ඉඩ තියෙනවා. අපි පෙන්නුවාද ඔබ පෙන්නුවාද කියන එක ප්‍රශ්නේ. ඒක නිසා අපි මේ ප්‍රශ්නේ මුල මැද අග හොඳින් තේරුම් ගනිමු. ඊළඟ අවස්ථාව අපි උදා කරගන්න ආරාධනා කරනවා මාධ්‍යවේදීන්ට. ඔබ සම්බන්ධලා ඉන්නවද? හොඳයි සම්බන්ධතාවය නැවත ගොඩනගා ගන්න අතුරු අපි අවස්ථාව ලබා දෙන්න වෙනත් අයෙකුට අද සහභාගී වෙන මාධ්‍යවේදීන්ට අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම අද අපි සම්බන්ධ කරගත්තේ දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය එහි ලේකම්තුමිය ඒ වගේම ආයුර්වේද කොමසාරිස්තුමා සහ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමෙක් අද අපිට සහභාගී වෙන්නේ. අපි ආරාධනා කරනවා ඔබට තියෙන ගැටලු ඔවුන් කරපු පැහැදිලි කිරීමත් එක්ක අද දවසේ විමසා දැනගන්නට පුළුවන්. ඔබ ප්‍රශ්නය නොබු කරන තුරු මම නැවතත් ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රට පුරා ඉදිකරන ස්පා සම්බන්ධව. විශේෂයෙන්ම මේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නමින් ක්‍රියාත්මක වෙන මේ විශේෂ සම්බාහන මධ්‍යස්ථාන ක්‍රමය. මේක ජනප්‍රියයි. ඒ කියන්නේ ප්‍රධාන හන්දිවල දකිනවා. නමුත් ඒක සමහර ප්‍රදේශවලට මේ ආයුර්වේද ලාංඡනයක් එක්ක මේ පළ කරනකොට
ස්වාමීන් වහන්සේලා විරුද්ධත්වය නගනවා මේ අපේ පැත්තට ඕවන්නේ නැහැ කියලා. මේක ගණිකා ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් බවට තමයි සාමාන්‍ය මහ ජනතාවට ස්ථානගත වෙන්නේ. එතකොට මොකක්ද ක්‍රමවේදය? මේක ආයුර්වේදයෙන් ආදායමක් ලැබෙන වැඩක්ද? එහෙම නැත්නම් ඒක ආයුර්වේදයෙන් නියාමනය කරනවද? රට ඇතුලේ පුද්ගලයන්ගේ සුවතාවය ඒක නිසා ඔබ වාර්ෂිකව සංගණනය කරලා තියනවද? බෝ නොවන රෝග එහෙම නැත්නම් හන්දිපත් රෝග වලින් මෙච්චරක් සුවපත් වෙලා තියනවා කියලා ඒවා සායනික මට්ටමින්ද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ගණිකා පහස පමණද එතන තියෙන්නේ? ඒවා ඒ දෙක කරගෙන යන අවසර තියනවද නිල නොවන මට්ටමින් හෝ? අපි පොදු මතයත් ආයුර්වේද මතයත් දැනගන්න කැමතියි. ඔය දැන් මම හිතන්නේ ඔබ සමාජය තුල තියෙන මතය තමයි දැන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරේ. ඇත්තටම ගත්තොත් මේ ආයතන නියාමනය කිරීම වගකීම ආයුර්වේද දෙපාර්තමේන්තුව තමයි පැවරලා තියෙන්නේ. එතකොට ඒක නියාමනය කිරීමත් අපේ විශේෂිත ක්‍රමවේදයක් තියෙනවා, අපේ වෙනම අංශයක් තියෙනවා. එතකොට ස්පා කියන වචනේ SPA කියන වචනේ අපිට අයිති විෂයක් නෙවෙයි. ඒක වෙනත් නීතියක තියෙන එකක් තමයි ඒක පාලනය වෙන්නේ. හැබැයි ආයුර්වේද කියන වචනේ හෝ දේශීය ශාකසාර එවැනි දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ නාමපුරක් සඳහන් වෙනවා නම් ඒක අපේ විෂයපතයට වැටෙනවා. එතකොට ඒ අනුව අපේ මූලිකම අපි ඒවට ලියාපදිංචියක් ලබා දෙනවා. ඒ අපේ විෂයපතයට වැටෙන ආයතන සම්බන්ධව. එහෙම නැත්නම් ඒවා අයිති වෙන්නේ කාගේ විෂයපතයටද? ඒක දැනට අපි මේ දවස්වලත් ඒකට අදාළ නීති රීති මේ වෙන විටත් මේ අද දවසෙත් ඊයේ දවසෙත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒවා බොහෝ වෙලාවට දැනට ලංකාව තුළ කොතනකවත් අයිති නැති එකක්. මොකද සංචාරක ව්‍යාපාරයටත් නෑ. ඒ ඇත්තට මේක අරකට මේ නීතියෙන් බේරෙන්න වගේ ගියපු ස්ථානයක් ඔතන. ඉස්සෙල්ලා තිබ්බේ අපේ පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන කියලා. ඊට පස්සේ පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් තමයි ඔය අපි ඒක නියාමනය කරගෙන යනකොට පංචකර්ම කියන්නේ ආයුර්වේදයේ තියෙන දීර්ඝ ප්‍රතිකාර ක්‍රමයක්. ඒක දවසින් දෙකෙන් පැයකින් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි පංචකර්ම කියන එක. ඊට පස්සේ තමයි යාලා ඔය සුවතා මධ්‍යස්ථාන නැත්තම් ඒ විදිහට ගිහිල්ලා අන්තිමට මේ දෙක අතරමැද තැනක් තමයි ඔය නතර වෙලා තියෙන්නේ. හැබැයි ලංකාවේ නීතිය අනුව ලංකාවේ ඕනෑම තැනක මොන හරි ව්‍යාපාර ආයතනයක් ආරම්භ කරනවා නම් ඒක මූලික වශයෙන් ලියාපදිංචි ලබා ගත යුතු ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි අදාළ පළාත් පාලන බල ප්‍රදේශයක නම් ඒ දාලා පළාත් පාලන බල ප්‍රදේශයේ තුලින් පළාත් පාලන ආයතනයෙන් ලබාගත යුතු වෙළඳ බලපත්‍රයක්. ඊට පස්සේ ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචියක් ගන්න ඕන. ඒක මහා පාරිමාණයෙන් කරගෙන යනවා නම් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගෙන් ඒක ගන්න ඕන. එතකොට සමහර මේ ආයතන අපි හොයාගෙන යනකොට අපි මේවා පරීක්ෂා කරනවා. මේ ආයතන වල අපි යනවා මොකද මේකේ ආයුර්වේද කියන නමක් හෝ මොන හරි දෙයක් තිබ්බොත් අපේ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම අපිට තියෙන නෛතික රාමුව තුළ අදාළ පොලිස් ස්ථානවල සහායත් ලබාගෙන අපි මේවා පරීක්ෂා කරලා මේවා නියාමනය කිරීමට අදාළ සහ මේවයි මොනවද වෙන්නේ කියන කාරණා අපි බලනවා. බලලා අපේ පනත යටතේ කටයුතු කරන්න පුළුවන් නම් අපි ඒවයි කටයුතු කරනවා. එහෙම නැත්නම් රට තුළ කියන සිවිල් නීතිය යටතේ හෝ අපරාධ නීතිය යටතේ අපි මේවට අදාළ ක්‍රියාමාර්ගයන් ගන්නවා. යම් ආකාරයක අපේ ඊළඟ කාරණේ තමයි මෙවැනි ආයතනයක් ඒ කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ පංචකර්ම මධ්‍යස්ථානයක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අඩුම ගානේ බෙහෙත් ශාලාවක් වෛද්‍යවරයෙක් වුණත් බෙහෙත් ශාලාව පවත්වාගෙන යනවා නම් අපේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචියක් ලබා ගත යුතුයි. එවැනි ආයතනයක මෙවැනි අකටයුතුකමක් වෙනවා නම් හෝ ඒ තියෙන සීමාවන්ට එහා ගිහිල්ලා යම් කිසි කාර්යයක් කරනවා නම් අපේ කණ්ඩායම එක ගිහිල්ලා අපි නෛතික කටයුතු කරලා අපි ඔවුන් අරගෙන ඇවිල්ලා අපේ වෛද්‍ය සභාවට යොමු කරලා දණ්ඩනීය කාරක සභාව කියලා ස්ථානයක් තියෙනවා. එතෙන්ට දාලා අපි ඒ අදාළ කටයුතු කරලා මේ වෙන විටත් බලපත්‍ර අහෝසි වෙච්ච වෛද්‍යවරුන් ඉන්නවා. යම් යම් මට්ටම් වල සීමා සහිත අවවාද කිරීම සහ తాවකාලික මේ බලපත්‍ර අහෝසි කිරීම මේ මට්ටමටම ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ දැන් මම හිතන්නේ මේ අපේ කොවිඩ් වසංගතයට කලින් මේක ටිකක් ඉහළ මට්ටමටම ඇවිල්ලා තිබ්බා. කොවිඩ් වසංගත කාලේ මේක යම් මට්ටමකට පාලනය වෙලා තිබ්බා. නැවතත් අපි නිරීක්ෂණය කරලා තියෙනවා මේක යම් යම් ආකාරයෙන් එනවා කියලා. නමුත් අපි එතනින් එහාට ගිහිල්ලා ගරු අමාත්‍යතුමාගේ අපිට දීලා තියෙන මඟ පෙන්වීම සහ අපි මේ සෞභාග්‍ය දැක්මේ තියෙන කාරණාත් එක්ක මම මේ මගේ අතේ තියෙනවා ඒ සම්බන්ධ වැඩසටහනක් අපි ඉදිරියට කොහොමද මේ ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ ලංකාවේ සෑම සංචාරක හෝටලයකටම මෙන්න මේ අපි කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? ඒතර මේක නිකන් සරල කාරණයක් නෙවෙයි. අපි මේක ප්‍රමිති හදනවා. සංචාරක මණ්ඩලෙත් එක්ක එකතු වෙලා මේ ආයතනය කොහොමද තියෙන්න ඕන? මේකේ වෛද්‍යවරයෙක් ඉන්න ඕන. ඒ වගේම පුහුණු සම්බාහක මේ තෙරපි කෙනෙක් ඉන්න ඕන පුහුණුව ලැබුවෙක් කෙනෙක්. එතකොට ඊළඟට මේ වටපිටාව ඒකේ කොහොමද තත්ත්වයන් කියන එක මේ දිනවලත් සාකච්ඡා වෙලා මම හිතන්නේ ඔබට තව ටික දිනකින් දැක් ගන්න පුළුවන්. අපි මේ නීති නැවත එළියට ගේනවා. එතකොට මේකෙන් අපි අපේක්ෂා දෙකක් අපි ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. එකක් තමයි අපේ රටේ ඉන්නවා මේ තරුණ ප්‍රජාව පාසල් හැරෙන ප්‍රජාවක් ඉන්නවා. උන්ට ඉහළ අධ්‍යාපන සුසුකමක් නැහැ. ඒ නිසා අපි මේක NVQ මට්ටමේ විශේෂිත පුහුණු පාඨමාලාවකට අපි ලබා දීලා ඒ පුහුණුවත් තුලින් ස්කිල් ලේබර් කෙනෙක් හදලා අපේ දේශීය සංචාරක කර්මාන්තයට සහ මේ වන විට අපිට ලොකු ඉල්ලුමක් ලැබිලා තියෙනවා විදේශීය මට්ටම් වලින් අපේ ස්කිල් තෙරපිස්ලා එවන්න කියලා.
අපි ඔවුන්ට යන්න අපේ සහෝදර ගරු අමාත්‍යතුමාගේ සහෝදර අමාත්‍යාංශත් එක්ක වෙන වෙනත් අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත මේ වෙනුවට ක්‍රියාවට නංවමින් යනවා. ඒකෙන් ඊළඟ කාර්යය තමයි අපේ සාමාන්‍යයෙන් අවුරුද්දකට වෛද්‍යවරු 300ක් විතර අපේ විශ්වවිද්‍යාල මට්ටමින් එළියට එනවා දේශීය ආයුර්වේද වෛද්‍යවරු, ආයුර්වේද සිද්ධ සහ යුනානි වෛද්‍යවරු අපේ විශ්වවිද්‍යාල 4ක් තියෙනවා. ඒතර ඔවුන්ට රජීය රැකියාව අවස්ථා දීම අපහසුතාවයක් මේ වෙනට තියෙනවා. ඒ හින්දා අපි මොවුනුත් මෙන්න මේ වගේ වැඩසටහන් වලට, ඒ කියන්නේ ප්‍රමිතිගත ආයතන, මේ වෙල්නස් ටුවරිසම් කියන එක ඉතා වැදගත් එකක්. ඒ ප්‍රමිතිගත ආයතන වලට මොකද අපි වෙනත් රටවලට ගියොත් මේක ප්‍රමිතියකින් යුක්තව තමයි තියෙන්නේ. එහෙම නැති වුණාම තමයි අර ඔබ කියන ආකාරයේ සමාජ අකටයුතුකම් මට්ටමින් මේ යන්නේ. ඉතින් අපි ඒ තැනට යන්නත් ඒ කටයුතු අපි කරගෙන යනවා. එතකොට මේවැනි ප්‍රමිතිගත ආයතන ආසන්න වශයෙන් කාලරාමුවක් තියෙනවා. දැන් සාකච්ඡා කියනවා. දැන් ඔය ව්‍යාපෘති ඇවිල්ලත් මං හිතන්නේ දැන් අවුරුදු 5කට 6කට එහානේ. ඒතකොට දැන් අපි තාමත් සාකච්ඡා මට්ටමේ නැතිනේ. කොයි කාලෙද ඔබතුමා හිතන විදිහට අවබෝධය හැටියට ඔකට නීතියෙන්නේ? නෑ, දැනට නීතිය තියෙනවා. අපිට මේ නීතිය සංශෝධනයක් විතරයි කරගන්න තියෙන්නේ. මං හිතන්නේ අපිට ලබන අවුරුද්දේ දැන් මේ වසර අවසාන වෙන හින්දා ලබන අවුරුද්දේ මාර්තු මාසෙ විතරනකොට මේ නීතිය අපිට ගැසට් කරගන්න පුළුවන්. මේක එක වචනයයි වෙනස් කරගන්න තියෙන්නේ. ඒතකොට ඒ නීතිය තුල අපිට යන්න පුළුවන්. ලේකම්තුමිය ඒක ගැන අදහසක් තියෙනවද අපිට ඔව්, කාලරාමුව? ඇත්තටම අපි ඒ කාලරාමුව දැන් මේ වෙනකොට ඒකේ තියෙන යම් තාක්ෂණික ගැටලු ටිකක් තිබුණේ සංචාරක අමාත්‍යාංශයයි අපි අතර. ඒක ඊටමත් හොඳ මට්ටමින් අපි දෙගොල්ලෝ අවබෝධයෙන් දැන් කතා කරලා අවසාන අධීරයේ තියෙන්නේ. මම හිතනවා මාර්තු කියන එකටත් එහාට අපිට පෙබරවාරි 28 වගේ කෙසේ වුණත් ඉදිරි මාස 3 ඇතුළත අපි ඒක අවසන් කරනවා. ඒකත් එක්ක ගත්තාම සංචාරක අමාත්‍යාංශය, සංචාරක අධිකාරිය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව තමයි ඉදිරියේදී වැඩසටහන් යන්නේ. ඉතින් එතකොට මම හිතනවා අපි හුදකලාව මේක කරනවට වැඩිය ඉතාමත් හොඳ ප්‍රතිඵලයක් සමාජයට අපිට දෙන්න පුළුවන් මේ කියලා. හොඳයි, ඔබතුමා පෙන්නපු පොත සම්බන්ධව අතමුණු විමසීම් කරනවා. අපි මෙහි soft copy එකක් එහෙම නැත්නම් මුද්‍රිත පිටපත ගන්න අවශ්‍ය අයට අපි පිටපත් ටික ලබා දෙන්නම්. ඊට අමතරව ඔවුන්ගේ මඟ පෙන්වීම හරහා අපි PDF එක අපේ WhatsApp group එක හරහා ඔබට ලබා දෙන්නම්. මේකේ තියෙන දොරතුරු ඔබට කියවා ගන්න, අවබෝධයක් ලබා ගන්න අපි ඒක බෙදා හරින්න සූදානම්. මම හිතන්නේ The Island පුවත්පතෙන් ඉෆාම් නිසාම්, ඔබේ අවස්ථාව ඉෆාම්. ආයිබෝන් ඉෆාම්. ඉෆාම් දුරකථනයේ ඉන්නවද මේ වෙලාවේ? අපිට සම්බන්ධ කරගන්න පුළුවන්ද? හොඳයි, මම ඊළඟ අවස්ථාව ඉෆාම් ප්‍රශ්න අහන්න නැවත සම්බන්ධ වෙන තුරු මම උදා කරගන්න විශේෂයෙන්ම ලංකාව ඇතුළත මේ ජාත්‍යන්තර තරඟාවල, ජාත්‍යන්තර සමුළු, ඒ වගේ දේවල් පිටරටියන් ලංකාව ඇතුළට එන අවස්ථා ඉදිරියේදී බහුලව උදා වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ආයෝජන රසක් අගනගරය දිහා බැලුවොත් අවස්ථාවන් විවෘත වෙලා තියෙනවා. මේ තැන්වල දේශීය ආයුර්වේදයේ සන්නාමය තියාගන්න, අපිට අලුත් වෙළඳපොළ ඇති කරගන්න, අලුතෙන් ප්‍රවාදන නිලධාරීන් ගන්නවා වෙනුවට තරුණ ක්‍රීඩකයන් ලංකාවේ ආවිල්ලා ක්‍රීඩා කරනවා මේ වෙලාවේ. එහෙම නැත්නම් ලෝකේ පුරා යන යාත්‍රා ලංකාවේ නවත්තන්න සූදානම් වෙලා තියෙනවා. විදේශ ආයෝජනයන් සම්බන්ධ ව්‍යවසායකයන් ලංකාවට එන්න පටන් ගන්නවා ඉදිරි කාලයේදී. මොකද්ද වැඩ පිළිවෙල දේශීය ආයුර්වේදයේ සම්බන්ධ අලුත් වෙළඳපොළක් සම්බන්ධ අමාත්‍යාංශය පැත්තෙන්? ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන විදිහට අර මුලින් මේක කිව්වා වගේම මේක වෛද්‍ය ක්‍රමයක් විදිහට වෛද්‍ය සේවාවකට වැඩිය ඒකත් එක්කම අපි මේ ආදායම් උත්පාදන පැත්තට බර වෙමින් දැන් යනවා. එතනදී සංචාරක කර්මාන්තය මුල් කරගෙන ඒ වගේම අපි දැනට යෝජනාවක් විදිහට යනවා. නොනින්දන අපේ වෙළඳ කලාපයක් විදිහට අපේ නාවින්න පරිශ්‍රය, ඔබ දන්නවා අපේ පර්යේෂණ ආයතනය, දෙපාර්තමේන්තුව, පර්යේෂණ රෝහල, ආයුර්වේද සංස්ථාව පිහිටලා තියෙන භූමිය තියෙනවා. ඒ භූමියේ ආයුර්වේද ඖෂධ සංස්ථාවත් එක්ක එකතු වෙලා අපි දැන් එතන වෙළඳ කලාපයක් විදිහට සකස් කරන්න යනවා. ඒ කියන්නේ මිලදී ගැනීම සහ විකිණීම කියන එකත් ඒත් එක්කම ඔය කියන විදිහේ යම් ආකාරයක සංචාරකයන් සඳහා සුව සේවාව ලබා ගැනීම ආකාරයක් විදිහට අපි ඒක සකස් කරමින් දැනට යනවා. ඊට අමතරව අපි අපේ ඔසුවියන් වල සංචාරක කර්මාන්තයට නැඹුරු වෙන විදිහට අපේ ඔසුවියන් වල ඇවිල්ලා ඒ දැනුම ගන්නට, අවබෝධය ගන්නට ඒ කටයුත්ත අපි සංවිධානය කරනවා. ඒ වගේම ලබන අවුරුද්දේ අපි ආරම්භ කරනවා අපේ රටට එන සංචාරකයන් සඳහා
කෙටි කාලීන දින දෙකේ සතියේ වගේ කෙටි කාලීන පාඨමාලා අපි සකස් කරනවා. අපේ රටේ කොහොමද මේ ප්‍රතිශක්තිකරණය ගන්න? අපේ රටට ඇවිල්ලා කොහොමද ගන්න කියන එක කරලා අපි මෙහෙම වැඩසටහන් රාශියක් මේ ආදායම් උත්පාදන පැත්තට අපි සකස් කරමින් යනවා. ඊට අමතරව මේකේ කතා කරපු නැති මාතෘකාවක් තියෙනවා. ඒක ගැන දැනුවත් කරන්නටත් ඕන. අපි සියලු දෙනාම දන්නවා සාකසාර පදනම් කරගෙන තමයි දේශීය වෙදකම නැත්තම් ආයුර්වේදය යන්නේ. ඒ වුණාට ඔබ දන්නවා මේකේ තියෙන අපි මේ පස්පංගුව ගත්තාම එහෙමත් නැත්නම් එහෙම තියෙන ඖෂධය ගත්තාම බොහොම සරලයිනේ අපි උණට හෙම්බිරිස්සාවේ ඉඳලා. හැබැයි මේ වගේ තියෙන කටුවල් බැටු ටික ඔබ දන්නවාද විදේශයෙන් ගේනවා අපි. ඉන්දියාවෙන් අපි මේ ටික ගේනවා. ඒක නිසා අපි මෙන්න මේ කියන පිටට ඇදෙන මුදල්. ඒ කියන්නේ සමහර ඖෂධ වර්ග තියෙනවා අපිට ලංකාවේ වවන්න බෑ. පිටින්ම තමයි ගේන්න වෙන්නේ සමහර දේවල්. එතකොට නමුත් අර ලංකාවේ වැවිය හැකි ඖෂධ අපි මේ 2022 අවුරුද්දේ සැලසුම් සාගතව ගිහිල්ලා 2023 දී මේවා ලංකාවේ පිටින් ආනයනය කිරීම අපි නතර කිරීමේ කටයුත්ත යනවා. එතකොට මම හිතනවා ඒ පැත්තෙමුත් අපි ආදායම් උත්පාදන පැත්තට එනවා. ගොවීන් සඳහා අපි එතනදී ප්‍රශ්නයක් විදිහට අහනවා හැම වෙලාවෙම මෙවැනි ව්‍යාපෘති එනවා. ඊට පස්සේ මගදී අසාර්ථක වෙනවා කියන. ඒකට හේතුව තමයි අපි අර පැත්තෙන් නීතිය සම්පාදනය කරගන්නේ නැතුව තමයි මේ පැත්තෙන් වැඩ ආරම්භ කරන්නේ. මේක බොහොම සමාන්තරව ගමනක් යන්නට ඕන. ඒ වගේම ගොවීන්ට අපි වැවීමේ ඉඳලා මේවා පසු අස්වනු තාක්ෂණය ඒත් එක්කම සැකසීම කියන පුහුණු දෙන්නට ඕන. දෙකම්තුමේ බටහිර වෛද්‍ය සම්බන්ධව අපි මෙහි කතා කරද්දී අපි ඖෂධ වේදීන් කැඳවුව එක් අවස්ථාවකදී ඔවුන් මුල් අවස්ථාවේ දිරිගැන්වීම සඳහා බයිබැක් ගැරන්ටි එකක් දුන්නා. එහෙම නැත්නම් තමන් වගා කරන දේ නිසි ප්‍රමිතියෙන් වගා කළොත් ඒක කෙලින්ම බෙහෙත් නිෂ්පාදනය සඳහා දෙපාර්තමේන්තුව විසින් මිලදී ගන්නවා කියලා. එහෙම ආකාරي සාකච්ඡාවකට යන්න තාම මුදල් නැද්ද? ඇත්තටම දැන් අපි දැනටම ඒක සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ආයුර්වේද අපේ දෙපාර්තමේන්තුව ඒත් එක්කම පළාත් දෙපාර්තමේන්තුව ගන්න ප්‍රමාණයට ඒගොල්ලන්ට දැනටම අපි ওই සුවිශේෂී වර්ග ඒ කියන්නේ සාරණ මුල් ඒත් එක්කම සැවැන්දර ඒත් එක්කම කටුවෙල් බටු වගේ අපි හඳුනාගත්ත ලංකාවේ වැවිය හැකි ඖෂධ වර්ග අපි දැන් 12ක වගේ ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. ඒකේ తాවකාලිකව දැන් අපේ රජයේ ආයතන වලට අපි කියලා තහංචියක් දාලා තියෙනවා. දේශීය ගොවියාගෙන් පමණයිම ගත යුත්තේ කියලා ඉවරලා. දැනට ඒ කටයුත්ත ආරම්භ කරලා ඒත් එක්කම අපි ව්‍යාපාරිකයෝ එක්ක කතා කරගෙන යනවා. අර ගොවීන් සම්බන්ධ කරලා ඔසු ගම්මාන වැඩසටහන දැන් අපි සකස් කරමින් යනවා. එතකොට අපි අර මේ ප්‍රධාන පෙළේ ඉන්න ව්‍යාපාරිකයන්ට අර ගොවීන් සම්බන්ධ කරලා ඉවරලා අපි අවබෝධතා ගිවිසුම් මත යන්න වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා. ඒක දැනටත් ඇත්තටම යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. නැත්නම් අපි ගොවියා අසරණ වීම හැම වෙලාවෙම වෙලා තියෙන සමහර වෙලාවට කටුවැල් බඩු ටික වවනවා. සකස් කරගැනීමේ දැනුම, වේලීමේ දැනුම නැති නිසා මේක අවසානයේදී අපි ළඟට එනකොට පුස්කාලා තියෙනවා. එතකොට පුස්කාලා ආපු ඖෂධය ගන්න බැරි නිසා අපේ අය මේක ප්‍රතික්ෂේප කරනවා ප්‍රමිතියෙන් තොරයි කියලා. එතකොට ගොවියා මහන්සි වෙලා මාස 10ක් පොද 12ක් මහන්සි වෙලා වවපු මේ ඖෂධ ටික ගොවියාට ආදායමක් නැතුව ගියාම ගොවින් මේක අතාරිනවා. ඒක නිසා අර බිම ඉඳලම බිම සැකසීමේ තැන ඉඳලම ඉවරලාම සම්බන්ධීකරණයක් එක්ක සහ අලවිය කවුද ගන්න කියන එක විශේෂයෙන්ම අපේ සංස්ථාව මේ වෙනකොට ගොවින් ළඟට යනවා. ගොවින් ළඟට ගිහිල්ලා ඖෂධ එකතු කිරීමේ වැඩසටහනක් කරනවා. ඒක අපි බොහොම විද්‍යාත්මක පදනමකින් සහ සමාජයේ අර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් විශ්වාසයකින් යුතුව කටයුතු කරමින් යනවා. හොඳයි දිලන් මායදුන්න ඔබ නැවතත් අවස්ථාව අයදිනවා. අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඔබටත් පුළුවන් raise your hand කියන උපාංගය හරහා ඔබේ අන්තර්ජාලය හරහා අපිට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා ගන්න. දිලන් ඔබේ අවස්ථාව උදා කරගන්න. ඉෆාන් අපි ඔබ තවමත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නැවතත් මගේ ප්‍රශ්නය අහන්න මේක පාදකුණේ ඇත්තටම ඇමතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේදී මේ කියන්නේ කංශ ඖෂධ විදියට යවන්න රජයේ සූදානමක් තියෙනවා කියලා. දැන් අපි එහෙම යවනවා නම් අපි අද ගානේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියට මේ ලංකාවේ කොච්චර කංශ ප්‍රභේද තියෙනවද? එහෙම නැත්නම් මේ ප්‍රභේද වල තියෙන රසායනික සංයුති කොච්චරද කියලා අපි දැනගෙන ඉන්න එපා. එහෙම නැතුව අපිට නිකන් යවන්න බෑනේ. දැන් ඇත්තටම එහෙම වැඩ පිළිවෙලක් අමාත්‍යාංශ සතු හරි දෙපාර්තමේන්තුව සතු හරි තියෙනවද? ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඔබතුමීලා සූදානම්ද අර ආචාර්ය සේනවැලියන්ක මහත්මයා දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඔහුට පරීක්ෂණ තවත් සිද්ධ කරන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒකට අවසරයක් ලබා දෙන්න අමාත්‍යාංශ විදියට හරි රජයේ විදියට හරි නැත්නම් දෙපාර්තමේන්තුව විදියට හරි සූදානම්ද? මොකද මේක විශේෂ විනිමය හොයන්න පුළුවන් අවස්ථාවක් අපිට. ඒ සම්බන්ධයෙන් මොකද්ද ස්ථාවරයෙන් අපිට දැනගන්න ඕනේ පළමුව. ස්ථාවරය කියන්නේ දැන් ඔබතුමා අහන ප්‍රශ්නෙට මම ඍජුවම උත්තර දුන්නොත් මේ වන විට ලංකාවේ කංසා වැවීම
ළඟ තබා ගැනීම සහ වෙළඳපොළ ඉදිරිපත් කිරීම තහනම්. එතකොට දැන් ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ තියෙන ප්‍රකාශය අනුව ඉදිරියට යා යුතු කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ නීතිය සකස් කරගන්න ඕන. එතකොට මේ නීතිය සකස් කර ගැනීම තුළ තමයි මේ කාර්ය ඉෂ්ට කරගෙන යන්න වෙන්නේ. දැනට මා ඒක තමයි කිව්වේ මට ලැබිලා තියෙන්නේ 1961 අංක 31 දරන පනතින් ලැබිච්ච බලතල පමණයි ඖෂධීය කංසා දේශීය ඖෂධ සඳහා භාවිතා කිරීම. ඊළඟට ඒකේ තව කාරණයක් ඇහුවා කංස ප්‍රභේද ගැන. කංස ප්‍රභේද ලෝකයේ තුල කංස ප්‍රභේද කිහිපයක් තියෙනවා. ලංකාවේ භාවිතා කරන්නේ සහ ලෝකයේ වඩාම ඉල්ලුම් කරන්නේ ඔය මේ සැටයිවා කියන විශේෂිත වූ ප්‍රභේදය ඝර්මකලාපීය රටක වැවෙන ඒ ප්‍රභේදය. එතකොට ඒ සම්බන්ධව වෙනත් විද්‍යාඥයන් නොඑක් රසායනික පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් අපි ආයුර්වේද විදියට භාවිතා කරන්නේ රසායනික පරීක්ෂණ ලක් කරන ලද රසායනික සංඝටක නෙවෙයි. මා මුලිනුත් සඳහන් කරා අපි දල කංසා කියන කාරණේ තමයි භාවිතා කරන්නේ. එතකොට මොකද දේශීය වෛද්‍ය ක්‍රම තුල රසායනික සංඝටක විශ්ලේෂණය කළා ඖෂධ හැදීමේ යාන්ත්‍රණයක් අපේ රටේ හෝ ඉන්දියාවෙත් නැහැ. ඉන්දියාවේ තියෙන ඉන්දියන් ෆාමකෝපියා කියන එකේ සටහන් කළාම තියෙනවා එවැනි කාර්යයකට යන්න බෑ කියලා. උන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ දල වශයෙන් ගන්න ඖෂධ සංයෝග කළා ඒ තියෙන විදියට පාවිච්චි කරන්න විතරයි අපිට දෙගොල්ලන්ටම යන්න පුළුවන් උපරිම දේ තමයි අරිෂ්ටයක් ආසවයක් දක්වා යන එක. මම හිතන්නේ කලිනුත් සඳහනක් වුණා අපිට ඒක සාකච්ඡාවට ගන්න බැරුණා තරලසාර කියන එකත් දැන් අපි බෑන් කරලා තහනම් කරලා තියෙන්නේ. අපිට ඒ මට්ටමටවත් යන්න බෑ. ඒක යම්කිසි අර්ධ රසායනික ක්‍රියාවලියක් තමයි සංඝටක වෙන් කර ගැනීමක් තමයි ඒක කරන්නේ. එතකොට දැන් ඔබතුමා ප්‍රශ්න වල මම හිතනවා පැහැදිලි උත්තරයක් ලැබෙන්නේ නැතයි කියලා. අපි සම්පින්ඩනය කරමු කොමසාරිස්තුමනි ගොඩක් මාධ්‍යවේදීන්ට මේක නැවත මේ ප්‍රශ්නේ විචාරණ අවස්ථාව ලැබෙන්නේ නැති නිසා මගේ යුතුයකමක් ඒක කොට සහන එක. වාණිජ්‍ය වගාවක් විදිහට ලෝකයේ වෙනත් රටක එක මත්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙනත් ආකාරයක රසායනික ක්‍රියාදාමයක කොටසක් විදිහට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අපනයන භෝගයක් විදිහට කංසා වගා කරනවා නම් ඒක සඳහා අනපනත් අයිති වෙන්නේ ඔබේ දෙපාර්තමේන්තුවටද එහෙම නැත්නම් වෙනත් ඒක කෘෂිකර්ම අමාත්‍යාංශයටද එහෙම නැත්නම් ඒක අපනයන සම්බන්ධ වෙනත් නීති රීති වලද එහෙම නැත්නම් තුරුලතා ආඥා පනත්ව හරහා වෙන මොකක් හරි දෙයකටද ඔබතුමන්ලගේ හරහාද මේක කවදා හරි කරනවා නම් කෙරෙන්න ඕනේ. මම හිතන්නේ ඒකට ඍජු උත්තරේ තමයි ඒකට නීතිය හදන්න ඕන. ඔව් ඒ නීති සම්පාදනය වෙන්න ඔබතුමන්ලගේ දෙපාර්තමේන්තුවෙන්ද වෙන කොහෙන් හරිද? දැනට මගේ දෙපාර්තමේන්තුවේ තියෙන්නේ ඖෂධීය සඳහා කංසා සපයා ගැනීම සහ භාවිතය කිරීම පමණයි. ඔව් ඔබතුමාගේ දෙපාර්තමේන්තුවේ තියෙන එක අපි දන්නවා. අලුතෙන් නිර්මාණය වෙනවා නම් ඒක සඳහා විෂයපතය අයිති වෙන්නේ ඔබතුමන්ලගේ දෙපාර්තමේන්තුවද වෙනත් එකක්. මම හිතන්නේ ඒක අපි තවදුරටත් සාකච්ඡා කළා. හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඔය අපිත් ඕක දැන් සාකච්ඡා කරන උත්තරයක් බලාපොරොත්තු වෙන තමයි මේක අහන්නේ. මට ඒකට ඍජු උත්තරයක් දෙන්න බෑ. මොකද වෙනත් ආයතනයකට තිබ්බොත් මම ඒකතොර උන්ගේ අයිති උල්ලංඝනය කරා කියලා වෙනවා. ඔව්. එතකොට ඒ සම්බන්ධව මම හිතන්නේ අපේ හොඳම අය තමයි මේක නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරන්න ඕන මේ විෂය මේ කියන කාරණේ වැටෙන්නේ කාටද කියන එක. මේ නීතිය තියෙන තැන. අන්න එතනින් තමයි මේක ගන්න ඕන. අන්න ඒ අනුව තමයි අපිට යන්න වෙන්නේ. නැත්තම් මම අනුන්ගේ දෙයක් අත් කරගත්තා කියලා තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක විග්‍රහ කරගන්න ඕන. හොඳයි. අපි ඒක ඔබතුමාගේ ප්‍රතිඋත්තර ලබා දීමේ අයිතියට අපි ඉඩ දෙනවා. අනිත් දේ තමයි මේ වල්ලාපට්ට අගාවුඩ් වගේ ආයතන ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. අපි දකිනවා වෙළඳ දැන්වීම් ක්‍රියාත්මක වෙනවා. ඒව සම්බන්ධව ඔබතුමන්ලට වගකීමක් තියෙනවද? ඔව් ඇත්තටම වල්ලපට්ට කියන එක ඒක අපේ ඍජුව අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට භාවිතා වෙච්ච එකක් නෙමෙයි. නමුත් අපේ යම් අවස්ථාවලදී භාවිතා කරලා තියෙනවා. ඒ සම්බන්ධව දැන් මේ වෙනිටත් අපේ වන සංරක්ෂණ සහ වනජීවි අමාත්‍ය සහ ඒ තියෙන ආඥා පනත් සහ පනත් යටතේ සහ ඒ යටතේ දැන් අපි කතා කරගෙන යනවා. මම හිතන්නේ ඒ සම්බන්ධව දැනට ලොකු ගැටලුවක් ඇති වෙලා නැහැ. මෙවැනි ආකාරයෙන් ගැටලුවක් ඇති වෙලා නැහැ. දැනට ඒක වාණිජ්‍ය වගාව ලංකාවේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක නිස්සාරක අරගැනීමෙන් පවතිනවා. ඒ කොටස අපනයනය කරනවා. හැබැයි ඒවා වගා කරන ස්ථානය සහ ඒක ගත්තේ කොහෙන්ද කියන කාරණේ සම්බන්ධව අනිකුත් තියෙන නීති සහ රෙගුලාසිත් එක්ක ඒක බැඳිලා තියෙන දෙයක්. ඒක ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවට නෙමෙයි අයිති. නෑ ඍජු වශයෙන් ගත්තොත් ඒක අපේ දෙපාර්තමේන්තුවට ඍජුවම අයිති අපිට නම් කරන ශාඛයක් විදිහට නෙමෙයි. දැනට නියාමනය වෙන්නේ කාගේ ආයතනෙන්ද? දැනට ප්‍රශ්නයක් තියෙන නියාමනය වෙන්නේ කියන්නේ මේ ගස් කපන්නේ කොහෙන්ද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. මොකද මේක ගෙදරක හදලා මෙච්චර ලොකු ගහක් කැපුවා කියන ප්‍රශ්නේ මතුවෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේවා අධිරක්ෂිත වනාන්තර වලින් සහ වන සංරක්ෂණ සහ එවැනි ආයතන ස්ථාන වලින් කැපුවා කියන මත තමයි මේ වාණිජ්‍ය භෝගයක් විදිහට වගා කරලා තමයි කරනකොට ඒකට අදාළ අවසරය අදාළ ස්ථාන වලින් ලබාගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. දැනට අපි වාණිජ්‍ය භෝගයක් විදිහට අපි තාම නිකුත් කරන්න පටන් ගත්තේ නැහැ බීජ හෝ රෝපණ ද්‍රව්‍ය. අපි ඒක මේ මොකද දැනටත් ඒ කණ්ඩායම මේක වෙනත් ආයතන වල බලපත්‍ර සහ වෙනත් ඉඩම් ලබාගෙන ඒ කටයුතු කරනවා.
නමුත් ඒකේ වැදගත්ම දේ තමයි ඔය අහන ප්‍රශ්නට එහාගේ එකක්. ඒකේට හැදෙන ආසාදනයක් මත තමයි ඔය කටයුත්ත වෙන්න ඕන. ඉතින් ඒක ශනිකව වගා කරලා ඒ ගහ ඇදුවා කියලා අපිට අවශ්‍ය වෙන දේ ලබා ගන්න අපහසුයි. ඔව් ඒක තමයි ඒ පුස් වර්ගය විලවුන් සඳහා පාවිච්චි කරන එහෙම නැත්නම් ඒකේ අවසානයේ එන කොටස තමයි ලබා ගන්නවා කියලා කියන්නේ. හොඳයි අපි ඉෆාම් ඔබ සූදානම් කියලා අපිට අපේ කාර්ය මණ්ඩලය දන්වනවා. ඉෆාම් ඔබේ අවස්ථාව. Commissioner, first and foremost, on the big four, anti-serum and antivenom. Sorry, can you we could repeat it easily again? save a lot of money. Ifam, can you Yeah. repeat it? Yeah, yes. I am referring to the big four. I mean, the biggest four when it comes to anti-serum and antivenom. Especially when it comes to Russell's Viper, we don't need to depend on foreign forces. We can do our own traditional medicines. Number one. Other thing is on this cosmetics, spa comes under cosmetics, isn't it? And Secretary mentioned about Katwal Batu. We can easily grow that in Sri Lanka, right? Yeah, she mentioned about it. Yeah. Yeah, but people are doing that, especially in Knuckles region. I have seen certain people doing this. Yeah, Just she because- didn't deny that actually. She didn't deny that. No, that's right. But we can do it in large scale, right? We don't need to export it or import it from India, right? No, current situation we are importing from the India and other countries. That's right. That is why I'm telling you. That's right. Correct. Yes, and now the What ministry. about the big four, the Russell's, Vipers, Venom? We have the traditional wisdom with us. Yes, no, we have the. Amuna Vattur Renna. Yeah, in the traditional system of medicine, we are treating that the bite of Russell vipers and snake bite and other things, but we are not collecting that the venoms. You know that Peradeniya University or some universities they are collecting the venoms and they develop some anti-venom and anti-serums. They are using in the Sri Lankan allopathic medicine and especially they are sometime they are going to export that. But we are not in the traditional system of medicine. We are not using the anti-venom. If there something is happened, we are treat the patient. I think my answer is okay. I think මම there's හිතන්නේ සිංහල භාෂාවෙන් පැහැදිලි කරොත් හොඳයි. මොකද මේ අපේ අනිත් මාධ්‍යවේදිනුත් ඉන්න නිසා නෑ, විශේෂ සර්ප දර්ශනය අපිට සම්බන්ධව කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් ඔබතුමා කිව්ව පරණ මට්ටෝන් තියෙනවා මේ සම්බන්ධව අපිට කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බැරි කමක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේ මැටවලින් සාර්ථක වෙලා තියෙනවා. ඒක ඔප්පු කරන්න පුළුවන්. අපේ වෛද්‍යකම් තියෙනවා නේද? විශ්ව වෛද්‍යකම්. ඔව් Why aren't we going for that? නෑ දැනට ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා දැනට දේශීය වෛද්‍ය ක්‍රමයේ අපේ වෛද්‍යාචාර්යතුමාලා තුමියන්ලා සහ ඒ දේශීය වෛද්‍ය විශේෂඥයවරු මේ සර්ප දෂ්ටයන් සඳහා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් අපේ රට තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක මේ වෙන විටත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ ජනතාව බොහෝ වෙලාවට මේක බය නිසා බොහෝ වෙලාවට බටහිර රෝහල් වලට ගිහිල්ලා මීට අදාළව ඒ තියෙන වැක්සින් ගන්නවා. නමුත් ඔය වැක්සින් අරගෙන ඉවර වෙලා ඒකේ දෙවෙනි අදියර සඳහා ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. මොකද මෙතන තියෙන ජනතාවගේ දැනුම සහ ඒකත් එක්ක ජනතාව මරණයට බියයි. ඉතින් ඔවුන් අපේ වෛද්‍යාචාර්යවරයාගේ විශ්වාසය සහ ඒ වෛද්‍යවරයා මගේ ජීවිතේ බේරයි කියන පදනම මත මේ එනවා. දැනටත් අපේ ගොඩක් පළාත්වල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහියන් යන පළාතේ වගේ මොකද මම ප්‍රායෝගික අත්දැකීම් දන්නවා. පොළොන් දෂ්ටයකදී හෝ නායක වගේ දෂ්ට කරාම කෙලින්ම අපේ පාරම්පරික වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒකට ප්‍රතිකාර අරගෙන 100% සුව වෙනවා. නමුත් යම් මාධ්‍ය ප්‍රකාශන සහ මේ ප්‍රකාශ සහ ඒවත් එක්ක බලනකොට තවත් කීප පොලක් යනවා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ සර්ප දෂ්ටයන් වලදී තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. නමුත් මේ එන තුවාල වගේ ඊළඟ සංකූලතාවලට අදාළව දේශීය වෛද්‍යවරුන් වෙත අනිවාර්යයෙන්ම වුන් එනවා. ඇවිල්ලා මේ ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රියාවලිය තියෙනවා. මම හිතන්නේ ඔබතුමා දෙවෙනි ඒ ප්‍රශ්නේ යොමු කරේ අපිට ඇන්ටිවෙනම් ඒ කියන්නේ මේ සර්ප විෂ එකතු කරගෙන ඒකට අදාළව ප්‍රතිවිෂ නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒතකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිවිෂ නිෂ්පාදනයක් කරන්නේ නැහැ. අපි ඒකයි මා සඳහන් කරේ අපි ප්‍රතිකාරය තමයි කරන්නේ. ඒ විෂ එකතු කරගෙන ඒක කර්මාන්තයක් විදිහට දැන්ටත් ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ මා ඒක පෞද්ගලිකව දන්නවා. එවැනි කරන දේවල් උන් අපනයන්ට යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම මම ඒක වැඩි යමක් එකතු කරනවා. කරවලා කියන සතාට ඇත්තටම දැනටත් ලෝක ඇන්ටිවෙනම් එකක් නැහැ. ඒක ටිකක් දරුණුයි, කයවුත් මැරෙනවා. ඉතින් ඒකට සාර්ථක ප්‍රතිකාර අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ අපේ වෛද්‍යාචාර්යතුමාන් ළඟා විශේෂයෙන්ම අපේ පාරම්පරික Sri Lankan crate or Indian crate? Indian crate.
මොකද මහියංගනේ ප්‍රදේශ වගේ when you go to the Mahiyangane and that areas and you can see that snake is very dangerous. අර පස් දෙනා අතර ඉන්න කෙනෙක් එයා කෑවොත් දැනට ප්‍රතිකාර ක්‍රම අමාරුයි. හැබැයි දේශීය වෛද්‍ය ක්‍රමයේ අපේ පාරම්පරික වේද මහතුරු සාර්ථකව ඒකට ප්‍රතිකාර කරනවා. තුමා තවත් ප්‍රශ්නයක මැද ප්‍රශ්නයක් කටුවැල් බටු වගේ දේවල් අපිට වගා කරන්න පුළුවන් නේද? වගා කරන්න. කටුවැල් අපේ ලේකම්තුමිය සඳහන් කරේ කටුවැල් බටු මෙහි වගා කරන්න පුළුවන් කටුවැල් බටුත් අපි ආනයනය කරනවා කියන එක. ඉතින් අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ දැක්ම අනුව අපි ලබන වසර වෙනකොට අපි කටුවැල් බටු ආනයනය නවත්තලා අපේ ලංකාවේ පොළොවේම කටුවැල් බටු අරගෙන අපේ ජනතාවගේ ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා කියන එක තමයි අමාත්‍යාංශ ලේකම්තුමිය සඳහන් කරේ. අමල් ජයසිංහ මහත්මයා AFP ආයතනයෙන් ප්‍රශ්නයක් අහන්න සූදානම්ෙන් ඉන්න පුංචි කෙටි පැහැදිලි කිරීමක් කරන්න සමහර මොකද දේශීය අක්ෂි වේදකම දේශීය සර්ප විස වේදකම ඒ වගේම සත්ත්ව සායන ඒ වගේම අපි දැනගන්න කැමතිව රස වේදකම වගේ දේවල් විශේෂයෙන්ම මර්කරි සම්බන්ධව කරන අතිශය භයානක වේදකම් ක්‍රමයක් මේවා පාරම්පරික අවස්ථාවෙන් පස්සේ දවතත් පවතිනවා දේව තහනම්ද එහෙම නැත්නම් තහනම් වෛද්‍ය පැහැදිලි කිරීම ලංකාවේ කරනවාද තාම මේ වේදකම් කිරීම ඒක ආයුර්වේදයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒ අපේ යටතේ තමයි නියාමනය වෙන්නේ. ඒ කියන්නේ අක්ෂි වේදකම රස වේදකම ඔය කියපු සියලුම වෙදකම් ටික අපේ දෙපාර්තමේන්තුවේ අපි නියාමනය කරනවා. අපේ ඒ යටතේ අපි ලියාපදිංචිය ලබලා දීලා තියෙන වෛද්‍ය වෘත්තිකයෝ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ අමාත්‍යාංශ ලේකම්තුමියට ඒක පැහැදිලි කරන්න අමතක වෙන්නේ නැති. අපි තව නොබෝ කාලෙකින් ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ වෛද්‍යවරු එක තැනකට ගෙනල්ලා ගේමුකුත් කරන්න අපි අපේක්ෂා කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුවම. මොකද ලංකාවේ මේ වගේ මහ විශාල හැඟවිච්ච දැනුමක් තියෙනවා. ඒ දැනුම අපි ගේන්න හදනවා කරලියට. අපි ඒක තමයි අපි අද මාතෘකා කරගත්තේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ජාත්‍යන්තරයට කියලා. අපි මේ කාලය තුල අපිට මේ ලැබිලා තියෙන සම්පත් අපි උපරිම වශයෙන් උපයෝජනය කරගෙන අපි මේ ඉන්න ස්ථානයෙන් ඉදිරියට ගිහිල්ලා අපේ මේ ලංකාවේ තියෙන මේ වටිනා කියන මේ සම්පත මේ ලෝකෙට දායක් දීලා ඒ ලෝකයේ තුල මේකට තවදුරටත් වටිනාකමක් ඇති කරන්න තමයි උත්සාහ කරන්නේ. AFP පුවත් සේවය අමල් ජයසිංහ ඔබේ අවස්ථාව අමල්. බොහොම ස්තුතියි කිංස්ලි. මම ප්‍රශ්න අහන්නට දැන් උන්කා පොතන හිමුත් වගේ ශාක අමල් අපේ ඇහෙන්නේ නැතුව යනවා මම හිතන්නේ නවතත් ප්‍රශ්නයක් දැන් හරි. ඔව්. කිංස්ලි වගේ ප්‍රශ්නේ දැන් බොහෝ වෙලාවට ලංකාවේ තියෙන උතල හිමුතු වගේ ශාක ජීවැඩියාගේ රෝගවලට ප්‍රතිකාරයක් හැටියට විශ්වාස කළාට ඒ පිළිබඳ හරි මාත්‍රාවක් මම හිත තාමත් පරීක්ෂණවලින් සොයාගත්තා කියන එක පොඩිසකයක් තියෙනවා. ඉතින් මේ වගේ ශාක ඒව දිනු කරන ඒවායේ ඒ කියන වාණිජමය තුනකම වැඩි දියුණු කරන මොකක් හරි දේශීය වෛද්‍යාංශයෙන් මොකක් හරි වෙන වැඩ පිළිවෙලක් තියෙනවද? එවැනි දේවල් සම්බන්ධයෙන් මේ වෙනකොට මොන වගේද පරීක්ෂණ මොන මට්ටමෙන්ද තියෙන්නේ? කොතල හිඹුටු සම්බන්ධව ලෝකේ පුරා ඉතා විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒතර කොතල හිඹුටු මధుමේහය කියන රෝග තත්ත්වයන් යටතේ විශේෂිත ගුණයක් දක්වන ප්‍රතිකාරයක්. දියවැඩියා සම්බන්ධ. ඔව්. නෑ මම මේ වචනේ ගත්තේ විශේෂයෙන්ම මේ ප්‍රශ්න ඔබ අහයි කියලා. එතකොට මේ මధుමේහය අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මధుමේහය කියලා කියන්නේ එක අවස්ථාවක්. දැන් ඕක අපේ සාමාන්‍ය අපේ අසන්නන්ට ශ්‍රාවකයන්ට තේරෙන විදිහට කිව්වොත් මේ ඩයබටික් මෙලයිටිස් කියන එක ඒක තියෙනවා ප්‍රභේද රාශියක් තියෙනවා. මේ ප්‍රභේද රාශිය දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ඔබ අපි සියලු දෙනාම දන්නවා ඉන්සියුලින් කියන ඖෂධය ගන්න අය ඉන්නවා නැත්නම් බටහිර පෙති විතරක් මේක පාලනය කරගන්න අය ඉන්නවා. අපි දකින්නේ ඒකේ විදියට නෙවෙයි අපේ තියෙන ඊටාම සංකීර්ණ රෝග නිర్ణය පද්ධතියක් තුල අපි මේක නිర్ణය කරලා ඉවර වෙලා මේ ඖෂධ ලබා දෙනවා. එතකොට බොහෝ වෙලාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඒකී ඖෂධ භාවිතය අඩුයි. අපේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයත් එක ඖෂධයක් එක දෙයකට භාවිතා කරනවා අඩුයි. අපි ඖෂධ කිහිපයක් සංයෝග කරලා අපි ඇත්තටම දේශීය වෛද්‍ය ක්‍රමය තුල ඖෂධ දෙන්නේ රෝගයට නෙමෙයි රෝගියාට. ඉතින් රෝගියාට දෙනකොට අපි සංයෝග කරලා තමයි දෙන්නේ. ඒතකොට මේ ඖෂධ සංයෝග තුල තියෙන එක ඖෂධයක් තමයි ඔය කොතල හිඹුටු කියලා කියන්නේ. ඉතින් ඒක වඩාම හොඳ ක්‍රමය තමයි කොතල හිඹුටු අපි තනියම අරගෙන දිනපතා බොනවට වඩා අපි අපේ දැනුමැති ආයුර්වේද වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් පාරම්පරික වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ රෝගය නිශ්චය කරගෙන ඊට අදාළව මේ ඖෂධය ගන්න එක තමයි වඩා වැදගත් වන්නේ. එතකොට කොතල හිඹුටු කියන්නේ මම නැවතත් කියන්නේ මේ ඖෂධ පන්තියේ එක ඖෂධයක්. ඒ වගේම තවත් ඖෂධ රාශියක් තියෙනවා අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් සරලව ගත්තොත් අපි මං හිතන්නේ මේ මෑත කාලයක පටන් ගත්ත මේ වරක ජනප්‍රිය කරන ලංකාවේ. වරකවල පනාමල් කියන එකක් තියෙනවා මල හැදෙන එක. ඉතින් ඒකත් වගේ හොඳයි. හැබැයි අපි මේ එකක් මත තමයි මේ යන්නේ. නමුත් මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන සුවිශේෂතාවය තමයි මම නැවතත් කියන්නේ.
අපි රෝගයට නෙවෙයි ප්‍රතිකාර කරන්නේ රෝගියාට. ඒ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී එක ද්‍රව්‍යයක් තමයි මේක. ඒ නිසා දීර්ඝකාලීනව යමෙක් කොතලින්බුඩු විතරක් බොනවා නම් ඔබට ඔබගේ රෝගී තත්ත්වය සහ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධය අපිට තහවුරුවක් දෙන්න අපහසුයි. ඒ නිසා හොඳ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා විධිමත් පරිදි තමන්ගේ රෝග තත්ත්වයට ප්‍රතිකාර ගන්න නම් තමයි වඩා සුදුසු. කොම්සාස්තුමනි අමාගේ ප්‍රශ්නේ න්‍යෂ්ටිය මට ඇහිච්ච විදිහට මේවා සම්බන්ධව දේශීය පරීක්ෂණ කරනවාද ඒවා ජාත්‍යන්තර මට්ටමේදී මොකද තියෙන ප්‍රමිතිය කියලා. කියන්නේ රිසර්ච් ඉන්ස්ටිටියුෂන් එකක් තියෙනවා නේද ඔබ දේශීය? අපි දැනගන්න කැමති කොතනද සහ අනිකුත් සම්බන්ධ. අපේ දෙපාර්තමේන්තුවේ යටතේ ක්‍රියාත්මක වෙන පරීක්ෂණ ආයතනයක් තියෙනවා. 1962 විතර ආරම්භ කරලා තියෙන නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුධ පරීක්ෂණ ආයතනය. ඒක තමයි අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ සායනික පරීක්ෂණ, ශාකා ඖෂධ පරීක්ෂණ, ශාස්ත්‍රීය පරීක්ෂණ වගේ දේවල් සියල්ලම කරන්නේ මේ ආයතනය තුල ඉන්න ඒ කණ්ඩායම. එතකොට ඒකයි මම මුලින්ම කිව්වා ඒ කාරණය කොතලෙහිඹුට සම්බන්ධව මම හිතන්නේ මේ විදිහට ලෝකේ පරීක්ෂණ සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. මට සංඛ්‍යාත්මකව කියන්නත් බැරි මට්ටමක් විදිහට කොතලෙහිඹුට වල තව දුරටත් කරන්න තියෙන සංයෝග පරීක්ෂණ තමයි. අනෙකුත් පරීක්ෂණ ඔබට අපි අන්තර්ජාලයට ගියොත් එහෙම කොතලෙහිඹුට ගැන අපි පරීක්ෂා කරලා බැලුවොත් ඔබට කොතලෙහිඹුට වල එක් මාත්‍රා වලින් එක් රෝගීන් සහ එක් ඉන්සුලින් මට්ටම් වලට අදාළව පරීක්ෂණ පත්‍රිකා සෑහෙන සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි තාමත් අපි ඒක නවතින්නේ නැහැ. මොකද පරීක්ෂණ කියන කාරණේ එක පරීක්ෂණයකින් තව පරීක්ෂණයකට මූලාරම්භයක් වෙන හින්දා ඒක අකණ්ඩව සිදුවෙමින් යනවා. ඒතර නාවින්න ආයුධ පරීක්ෂණ ආයතනයේ මේ වන විට ඊට වඩා එහා ගිය පරීක්ෂණ වල තමයි අපි යොමු වෙලා තියෙන්නේ. මෑත කාලේ අපි කොවිඩ් රෝගයට අදාළව පරීක්ෂණ කරන්න පටන් ගත්තා. දේශීය වෛද්‍ය ක්‍රමය තුල ඖෂධ පන්තින් සොයා ගැනීම සහ මොකද්ද ඒ වගේ වල කාරණාවලට යන්නේ කියන එක. ඉතින් ඊට අමතරව දැනට මේ අපේ ආයුධ වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ මහා රෝග කියලා කාණ්ඩයක් තියෙනවා. සනීප කරන්න බෑ කියන රෝග කාණ්ඩයක්. හැබැයි ලෝකේ පුරාම මේ රෝගයෙන් පීඩා විඳින ජනතාවක් ඉන්නවා. විශේෂයෙන් ඔය අපි සඳහන් කරන මధుමේහය, මේ හන්දි රෝග සම්බන්ධ ඒවා, ඊළඟට අපේ රුධිර වාහන පද්ධතියේ තියෙන රෝග, ඊළඟට අපේ සමට ඇති වෙන රෝගයන්, ඊළඟට මේ පෙනහල්ලට ඇති වෙන රෝගයන්. ඉතින් ඒ සම්බන්ධව අඛණ්ඩව පරීක්ෂණ කරගෙන යනවා. මේ වෛද්‍යමය පරීක්ෂණයක් කියන්නේ ටිකක් දීර්ඝකාලීන පරීක්ෂණයක්. එතකොට ඒවා බොහෝ වෙලාවට ඉදිරිපත් වන්නේ මම හිතන්නේ ඔබගේ ඊළඟ ප්‍රශ්නෙට පාදකයක් වෙනවා මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් තුලින් තමයි මේක ඉදිරිපත් වන්නේ. ලෝක ප්‍රමිතියට ගේන්න බෑ. එතකොට මේක සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීම කියන සම්බන්ධව පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට මේ චෝදනාව. ඉතින් අපි ඒ ගැනත් අවබෝධ කරගෙන අපි ඒකේ එන ප්‍රතිඵල තමයි අපි සරල විදියට අත්පත්‍රිකා විදියට අපි එළියට දාන්නේ මෙන්න මේ ටික කරන්න එපා කියලා. ඉතින් ඒක අඛණ්ඩව සිදු වෙනවා. අපි වෙළඳපොලේ දන්තාලේප වගේ දේවල් එහෙම නැත්නම් විවිධ සුවතාවයන් සඳහා ආලේපන වර්ග කුරුලෑ සඳහා මේ එදිනෙදා ආලේපන වාණිජ පරමාර්ථයෙන් යනවා දේශීය නිෂ්පාදනයක් ආයුර්වේද වට්ටෝරුවක් වගේ වචන පාවිච්චි කළා. මේවා නියාමනය කිරීමේ අයිතිය ඔබතුමන්ලාට තියෙන නිසා අපි හිතනවා වෙළඳපොළ ගැන නැවතත් බලන්න වේවි ඒවායේ සුවතාවය සම්බන්ධ. මොකද විශේෂයෙන්ම ජාත්‍යන්තරයට අපි දොරටු විවෘත කරනවා නම් වෙළඳපොලේ අවైలබල් දේවල් වලින් ගනිද්දි ඒක දේශීය ශාක හා අදාළ නිර්මාණ තියෙනවා නම් නැවත ඒවා අලුත් කරගන්නට හෝ විමසා බැලීම් කරන්නට තවත් වේගවත් කරන්න සිදු වේවි අනාගතයේදී. මොකද ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන තමයි බොහෝ දෙනා අනාගතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මම අවසාන ප්‍රශ්න රැසක් තියෙනවා. නමුත් ඒවා කාලයත් එක්ක සටන් කරනවා. අපි මේ වෙලාවේ අපි පැය එකමාරක කාලයක තව එක් අයෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඔබට ප්‍රශ්න තියෙනවා නම් මාධ්‍යවේදී මිතුරුනි අපි මේ සාකච්ඡාව સમાપ્ત කිරීමට කලින් අද අපි ආරාධනා කරේ දේශීය වේදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ප්‍රමුඛ නිලධාරීන්ට අපි ආරාධනා කරනවා ඔබේ අවසන් ප්‍රශ්න ටික අහන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගොඩනගා ගමු හොඳ අවබෝධයක් මාධ්‍ය සහ මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවත් එක්ක තියෙන කාරණා කටයුතු වලදී ඔවුන්ගේ එක්තරා ආකාරයක ඉල්ලීමක් වන්නේ ඔවුන් කරන වැඩ ටික එළියට යන්න ප්‍රචාරණයක් අවශ්‍යයි කියලා අපිට පුළුවන් ඒක උදව් කරන්න. නමුත් අපිටත් දැනගන්න ඕනේ ඔවුන්ට ප්‍රචාරණය කිරීම සඳහා ඔවුන් කරන ක්‍රියාවලිය ප්‍රමාණවත්ද කියන එක. ඒක නිසා මේ සියල්ල අපිට සමතුලිත කරගෙන අපිට හොඳ අවබෝධයක් ගොඩනගා ගන්න පුළුවන් අද මේ සාකච්ඡාවෙන් පස්සේ. හොඳයි අපි මගේ කාර්ය මණ්ඩලය දන්වන්නේ ඔබේ අවස්ථාවන් ඔබ සියල්ලම ලබා ගැනීමෙන් තෘප්තිමත් වෙලා ඉන්නවා කියලා මාධ්‍යවේදී මිතුරුනි අපි ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලයට. අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යතුමාට, ඒ වගේම කුමාර වීරසේකර මෙනවියට, ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතාට, වෛද්‍ය උදාර අතපත් මහතාට අද සාකච්ඡාවට එකතු වීම ගැන අපි මේක ආරම්භයක්, අපි අවබෝධයක් අපි මේ ලබාගත්. ඒක නිසා අපි හිතනවා වඩා හොඳ කතිකාවතක් මාධ්‍යවේදීන් සමග අපිට ඉදිරියේදී ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා. අද ඔබතුමන්ලා කතා කරපු විෂයන් වලට සම්බන්ධ පත්‍රිකා නිබන්ධන මේ සියල්ල අපි බලාපොරොත්තු වෙනවා අපේ නිලධාරීන් හරහා මාධ්‍යවේදීන්ට ලබා දෙන්න. ඒ වගේ මේ තොරතුරු යාවත්කාලීන කරන්න.
ඒ තොරතුරු හරහා පුළුල් ප්‍රචාරයක් ජනතාවට ලබා දීලා වඩා හොඳ සේවාවක් ජනතාවටත් ඒ වගේම ඔබ නිලධාරීන්ටත් දිරිගැන්වීමක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒ ගොඩනැගීම කරන්නට අපි සියලු දෙනාම සූදානම් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ විදිහට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා අපිට කාලය ලබා දීම ගැන. සමුගන්නට අවසරයි මම කිංස් රත්නායක. ආයුබෝවන්.